වගේම විවිධ ජනමාධ්‍ය වලින් පැමිණ සිටින සියලුම දෙනාගේ අවසරයි. අපි අද මේ ස්ථානයට එක්රැස් වෙන්නේ පරිසර සංහාරයට එරෙහි සංරක්ෂණ සංවිධාන විදිහට පසුගියදා අප පිහිටවාගත් ජාලයක් වෙනුවෙන් අපි පරිසර සංවිධාන රාශියක් මේ ස්ථානයට අද පැමිණ සිටිනවා. අපිට මෙහෙම පරිසර විනාශයට එරෙහිව සංරක්ෂණ සංවිධාන කියලා ජාලයක් බිහි කරගන්නට ප්‍රධාන හේතුව වුණේ ලංකාවේ මේ වෙනකොට පසුගිය වසරකට ආසන කාලයක් තිස්සේ වනාන්තර විශාල ප්‍රමාණයක් වෙනසමින් සිද්ධ කරන වනාන්තර සංහාරය පිළිබඳව අපගේ තිබිච්ච අතිශය අවධානය යම් තැනකට ගොනු කිරීමක් වශයෙන්. ඇත්තටම ඔබට මතක ඇති 10 වගේ ස්ථානවල ජනාධිපතිතුමාගේ ස්ථානයේ පරීක්ෂා කිරීමත් සමග මේ ස්ථානයේ ගම සමුද පිළිසඳර පැවැත්වීමත් සමගම විශාල පරිසර විනාශයක් සිදු කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම පිටින් පැමිණි ජනතාව වගේම ප්‍රදේශීය ජනතාවත්. ඒ වගේම අපිට පසුගිය කාලය තුළ අහන්නට දකින්නට හම්බ වුණා පොතුවිල් වල විශාල වන විනාශයක් සිද්ධ වෙනවා. නිල්ගල, වන්දම දෙමළිය වගේ ස්ථානවල ඒ වගේම පොල්ලේබැද්ද ආශ්‍රිතව විශාල වන විනාශයක් සිද්ධ කළා. ඒ වගේම ඊට අමතරව පසුගියදා මණපිටිය ප්‍රදේශයේ පොළොන්නරුව ආශ්‍රිතව විශාල ඉඩම් ප්‍රමාණයක් එළියට දමලා මායිම් කඩු දාන්නට ඒ ප්‍රදේශයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් කටයුතු කරනු ලැබුවා. මේ සියල්ලට එකතුව මේ සියල්ලට අමතරව අද වෙනකොට අපිට අහන්නට දකින්නට හම්බ වෙලා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යවරයා සහ වගේම වනජීවීට සම්බන්ධ අමාත්‍යවරයා ඇතුළුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවායි කියලා අක්කරයකට වැඩි ඉඩම් ප්‍රමාණයක් ඇති ඕනෑම ගොවියෙක්ට තුවක්කුවක් ලබා දීම සඳහා මේ තුවක්කු ලබා දෙන්නේ ප්‍රදේශයේ තිබෙන ඉන්න වනජීවීන්ව එහෙම නැත්නම් වගාවට හානි කරන ජීවීන්ව විනාශ කරන්න කියලා අපිට ඉතාමත් පැහැදිලි. ඒ වගේම පසුගියදා තවත් චක්‍රලේඛයක් වනජීවී සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ චක්‍රලේඛයෙන් කියවෙන්නේ අද රටේ තිබෙන පරිසර වනජීවී දෙපාර්තමේන්තුවත් වන සංරක්ෂක දෙපාර්තමේන්තුව වගේම සත්ව උද්‍යානයක් යම්කිසි ආයතනයකට නඩු දාන්නට කලින් අමාත්‍යාංශයේ විමසා කටයුතු කරන්න ඕනයි කියන එක පිළිබඳව. මෙන්න මේ අලුත් තත්වයන් තුල අපි කල්පනා කරා නැවත වතාවක් මාධ්‍යයට කරුණු ඉදිරිපත් කරන්න ඕන ලංකාවේ තිබෙන සංරක්ෂණ සංවිධාන විදියට. මේ නිසා මේ ඉදිරිපත් කිරීමට මම ප්‍රථමයෙන්ම නායක රන්වැල මහත්මයාට ආරාධනා කරනවා විශේෂයෙන් මේ තුවක්කු පිළිබඳ ගොවියට තුවක්කු ලබා දීම පිළිබඳව එතුමාගේ අදහස් ඉදිරිපත් කරන ලෙසට. ස්තුතියි පැමිණ සිටින සියලු දෙනාගේ අවසරයි. මම හිතන්නේ මෙහිදී අපි කාරණා කීපයක් දකිනවා මේ තුවක්කු ලබා දීමේ යෝජනාව පිළිබඳව. මම හිතන්නේ ඒක දැන් කැබිනට් මණ්ඩලයේ තියෙන්නේ ඒක අවස්ථා දෙකකදී කැබිනට් මණ්ඩලයට අරගෙන සාකච්ඡා කරලා තියෙනවා. මම හිතන්නේ මේ වන විට ඒකට අමාත්‍යවරුන් මට්ටමින් එකඟතාවයක් හිමිවන මට්ටම තමයි අපි දකින්න තියෙන්නේ. යම් නිලධාරීන්ගේ නිර්දේශات ඒකට අරගෙන තියෙනවා. සමහර නිලධාරීන් ඒකට එකඟතාවය පළ කරලා තියෙනවා. තවත් සමහර අය ඒකට යම් නිර්දේශ ඉදිරිපත් කරමින් තිබෙන අවස්ථාවක තමයි දැනට මේක සාකච්ඡාවට මඟ දෙමින් තියෙන්නේ. කෙසේ වෙතත් මෙහිදී අපි දකිනවා කාරණා කීපයක්. පළවෙනි එක තමයි මේ වගා පාලු කරනවා කියලා මරන්න යෝජනා කරලා තියෙන්නේ. එහෙම නැත්නම් වෙඩි තියන්න ඒ වගේම වඳ කරන්න යෝජනා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම රිලවුන් ඒ වගේම වල්ලූරන් ඒ වගේම ඉත්තෑවන් කළු අඳුරන් වැනි සත්ත්ව විශේෂ දඩුලේනුන් වැනි සත්ත්ව විශේෂ. ඉතින් මෙහිදී අපි කියන්න ඕනේ වනාන්තර හායනය විශාල වශයෙන් ලංකාවේ සිද්ධ වෙන හන්ද තමයි මේ සත්තුන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා තියෙන්නේ. මොකද සත්ත්ව විද්‍යාත්මකව අපි ඉගෙනගෙන තියෙන ආකාරයට සහ අපේ පරීක්ෂණ මගින් සනාථ වෙලා තියෙන කාරණා අනුව පෙනී යන්නේ මේ සතුන් තමයි වනාන්තර හායනය වැඩි වෙනකොට එහෙම නැත්නම් වනාන්තර විශාල වශයෙන් විනාශ කරනකොට මුලින්ම ඒ සටනට වනාන්තර පැත්තෙන් එළියට එන්නේ. විශේෂයෙන්ම රිලවුන් නැවිලා කරන්නේ කළු අඳුරන් නැවිලා කරන්නේ විශාල වශයෙන් වගා බිම් වල සහ වනාන්තර අවට ප්‍රේරක කලාපවල තියෙන ගස් පොළොවලා විශාල බීජ ප්‍රමාණයක් බිමට පතිත කිරීම තමයි සිද්ධ කරන්නේ. මොකද ඔවුන්ට පරිණාමයෙන්ම ලැබිලා තියෙනවා යම් මේ
දැනුම් දීමක් ඔවුන්ගේ වාසභූමිය විනාශ වෙගෙන යනවා කියලා එහෙම අවස්ථාවලදී පරිණාමයෙන් තියෙන දැනුම අනුව ඔවුන් ඉදිරියට ඇවිල්ලා ඒ අවට තියෙන ගස්වල තියෙන සියලුම ගෙඩි බිම දාන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි ඔවුන් විශ්වාස කරනවා ඒ ඔවුන්ට පරිණාමයෙන්ම ලැබිලා තියෙනවා ඒ ගෙඩි බිමට පතිත වෙලා ඒ වගේම අලුත් පැල ඇති වෙලා නැවතත් වනගහනය වැඩිවීමක් සිද්ධ වෙනවා කියන කාරණය. ඒකටම අනුකෑල්ලක් තමයි අත්තටම ඉක්තෑවුන් සහ විශේෂයෙන්ම වල්ලූරන් සිද්ධ කරන්නේ මේ රිලව් වෙන සතුන් බිම දාන ගෙඩි නැවතත් වල්ලූරන් වැනි සතුන් ඒවා පහුරු ගාලා පොළොව බුරුල් කළා පස්සේ වල්ලීම සිද්ධ කරනවා. එහෙම නැත්නම් ඒවා ඊටාම ඉක්මනින් පස ඇතුළට ලබා ගැනීමේ බීජ පරෝණය වීමට අවශ්‍ය කරන සාධක සපයනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ මල මුත්‍ර වලින් විශාල පෝර ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ ලබා දීලා ඔවුන් වේගයෙන් වනාන්තර හායනය කරගෙන ඉදිරියට යනකොට මිනිස්සු මේ සත්තු ඇවිල්ලා අපි උතුරේ යුද්ධයේදී අපේ රණවිරුව කරන භූමිකාව ඉෂ්ට කළා කැලේ බේර ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒක තමයි මේකේ තියෙන ජීව විද්‍යාත්මක එහෙම නැත්නම් ජෛවීය සාධකයේ අපි විශ්වාස කරනවා එවැනි සාධකයක් කරා තමයි ඔවුන් ක්‍රියාකාරී වෙන්නේ. ඉතින් ඒකට ඔවුන්ගේ සියලුම දේවල් විනාශ කළා, ඔවුන්ගේ භූමිය මංගොල්ල කාලා, ඔවුන්ට අවසාන තප්පරයේදී කැලේ රැකගන්න ඉදිරියට එනකොට තමයි මේ වෙඩි තියන්න යෝජනා කරන්නේ. ඉතින් මම හිතන්නේ මේක බෞද්ධ රජයකට කිසිසේත්ම හෝ වෙනත් ආගමක රජයකට හෝ කිසි කෙනෙකුට ගැලපෙන්නේ නැති ක්‍රියාවලියක්. මොකද මේ අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මතක් කරන්න කැමතියි මේ ඇත්තටම ඔබ කාලයක් නායකත්වයේ දුන්නු රණවිරුවගේ කාර්යභාරය තමයි මේ සත්තු කරන්නේ. ඔවුන් තමයි මේ භූමිය රැකගන්නේ. ඒක තමයි එක පැත්තක්. අනිත් පැත්තෙන් අපි කියන්න ඕනේ වඳ කරනවා නම් ඉස්සෙල්ලාම වැඩිම හානිය සිද්ධ කරලා තියෙන්නේ මේ රටේ දේශපාලකයන්. ඒකත් අපි විශ්වාස කරනවා ඔවුන්ගේ පවුල් අය තමයි ඉස්සෙල්ලාම වඳ කරන්න ඕනේ මේ හානිය ගණනය කරලා. මොකද අපි දන්නවා ට්‍රිලියන් ගාණක් ණය අරගෙන ඒ වගේ 8න් එකක් එහෙම නැත්නම් 10න් එකක් විතර තමයි සංවර්ධන යෝජනා ක්‍රම වල වියදම් කරලා තියෙන්නේ. ඒ කරපු ඒවාත් අසාර්ථක වෙලා තියෙන දේ කන්දා වඳ කිරීම කරනවා නම් ඉස්සෙල්ලාම කළ යුත්තේ මේ දේශපාලකයන් සහ උන්ගේ පවුල් වල අය කියලා අපි මතක් කරන්න කැමතියි. අනිත් පැත්තට කියන්න ඕනේ යම් මෙහෙකින් මේ ආකාරයට තුවක්කු ලබා දීම සිද්ධ වුණොත් ඒ ප්‍රදේශවල විශාල සමාජීය ප්‍රශ්න ඇති වෙනවා. විශේෂයෙන්ම මේ තුවක්කු වලින් වෙඩි කියන්නේ මේ සත්තුන් විතරක් නෙමෙයි ඒ නිවාසවල අඩදබර ඇති වෙලා බොහෝ පිරිසක් මිනිස්සුත් මේකෙන් ජීවිතක්ෂයටපත් වීමේ අවදානමක් තියෙනවා. අනිත් පැත්තට වනසතුන් විශාල ප්‍රමාණයක් විශේෂයෙන්ම අලි ඇතුන් ඒ වගේම කොටි වලස්සු මේ වනාන්තර ආශ්‍රිතව දිවිගෙවන සියලුම දෙනාගේ ජීවිතවලට මේ හරහා දැඩි තර්ජනයක් එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම දඩයන් කීප ගුණයකින් ඉහළ යාමේ අවදානමකුත් තියෙනවා අපි දකිනවා. ඉතින් අපි විශ්වාස කරන්නේ මේ සා විශාල පාරිසරික හානියක් සමාජීය හානියක් කරන ක්‍රියාවලියකට කොහොමද මේ කැබිනට් මණ්ඩලය සැරින් සැරේ අරගෙන සාකච්ඡා කරන්න කියන කාරණය. මේ පිළිබඳව විද්‍යාත්මක දැනුම තියෙන අයගෙන් උපදෙස් ලබා ගැනීමක් සිදු නොකර ඇත්තටම අඳුරේ අතපත ගෑම සිදු කිරීම ඉතාම කනගාටුදායක දෙයක්. අවසන් වශයෙන් කියන්න ඕනේ මෙවැනි අස්වැන්න අඩුවීමේ තත්ත්වවලදී කළ යුතු දේ තමයි මේ අස්වැන්න වැඩි වෙන නවීන තාක්ෂණික ක්‍රම වලට අපි මාරු වෙන්න ඕනේ. ඊශ්‍රායල් වැනි රටවල් ඒවට උදාහරණ අපිට සපයලා තියෙනවා. ඒ වගේම අපේ ලංකාවේ කෘෂි කර්මාන්තය ඇසුරුමේදී විශාල විනාශයක් සිද්ධ වෙනවා 35කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් මම හිතන්නේ ඒවා වෙනත් ක්‍රම වලට භාවිතා කරලා ඒ අස්වැන්න රැක ගැනීම නවීන තාක්ෂණික ක්‍රමවල භාවිතා කිරීම වැනි කාරණා තමයි අපි නැවත අලුත් ගොවිබිම් ඇති කරනවා වෙනුවට කළ යුත්තේ. ඉතින් මෙවැනි විද්‍යාත්මක විසඳුම් ගණනාවක් තිබියදී තමයි ඇත්තටම අපි දකින්නේ මේ ආණ්ඩුව දැනුවත්ව වංචනිකව මේ මහා විශාල විනාශයට අතපොන කියන ආකාරය. මේක මහා විශාල පාප කර්මයක් එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ රටේ පරිසර සමතුලිතතාවය විදිහට අනිත් පැත්තෙන් විශාල සමාජීය ආර්ථික කේදාන්තයක් නිර්මාණය කරන එකකට කිසිසේත්ම මේ තුවක්කු ලබා දීම සිද්ධ කරන්න එපා. ඒක සිද්ධ කිරීමේ විද්‍යාත්මක පදනමක් නැහැ, සමාජීය පදනමක් නැහැ, තාර්කික පදනමක් නැහැ. ඒ වගේම කෘෂි කර්මාන්තය රැක ගැනීම සඳහා අපි කළ යුත්තේ අර විදිහේ නවීන තාක්ෂණික ක්‍රමවේද වැඩි දියුණු කිරීම, ඇසුරුම් වැනි දේවල් මීට වඩා යාවත් කාලීන කිරීම සහ අවසන් වශයෙන් කියන්න ඕනේ ඔවුන්ගේ භූමිය උන්ට නැවත ලබා දෙනවා නම් මේ වනසතුන්ට ඔවුන්ගෙන් සිදුවෙන මේ ආපදා සියල්ල නැති වෙලා අහෝස් වෙලා යනවා. ඉතින් ඒකන්ද ඊටාම වගකීමෙන් නැවතත් ඉල්ලනවා මේ සිංහල බෞද්ධයින් වෙනුවෙන් ආමන්ත්‍රණය කළා ආපු රජයක ජනාධිපතිවරයා බෞද්ධයෙක් කියලා කියන රජයක එතුමා නමටත් හැමටත් බෞද්ධ නොවි හදවතත් හිසත් එතුමාගේ බෞද්ධ කරගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීම පුළුවන් තරම් ඉදිරියට රැගෙන යන්න කියලා මේ පැමිණ සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
මීළඟට මම කැමති ආරාධනා කරන ජ්‍යෙෂ්ඨ නීති පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහත්මයාට මේ චක්‍රලේඛය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට. ස්තුතියි කවුරු සිටින සියලු දෙනාගෙන් අවසරයි. ආමේදී හේමන්ත විතානගේ මහත්මයා කරුණු කීපයක් ප්‍රදාන කළා. මේ නිකම්ම තමයි මේ වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අත්සලින් නිකුත් කරලා තියෙන චක්‍රලේඛයක් නැත්නම් ලියුමක් පිළිබඳව. මේක ලියුමක් වගේ තිබුණා. මේකේ ස්වරූපය හැටියට මේක නිර්ධාරිත කරන විධානයක් නිසා චක්‍රලේඛනයක් විදිහට තමයි අපි දකින්නේ. ඒක නිසා මේක එකෙන් කරගෙන විග්‍රහ කරලා මේකේ මොකක්ද වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. මුලින්ම මේ චක්‍රලේඛනයේ තියෙන කාරණාව තමයි ඔබ ආයතනයේ විසින් මේක නිකුත් කරන්නේ වන සංරක්ෂක ජනරාල්තුමාට, වන්‍යජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට. මෙතනදී අපිට වැඩියෙන්ම ගැටලුව තියෙන්නේ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට, ඒ වගේම වන සංරක්ෂක ජනරාල්තුමාට මේ නිකුත් කරලා තියෙන කාරණාව. මේකේ පළවෙනි කාරණාව විදියට තියෙන්නේ ඔබ ආයතනයේ විසින් මින් ඉදිරියේදී වෙනත් රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ඒ සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා ගැනීම සිදු කර යුතු වේ. දෙවෙනි එක එසේම අමාත්‍යාංශ මට්ටමින් සමතයකට පත් කර ගැනීමට නොහැකි අවස්ථාවලදී ඒ සම්බන්ධව නීතිපතිගේ උපදෙස් ලබාගෙන ඒ අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද කාරුණිකව දන්වමි. තුන්වෙනි එක මේ සම්බන්ධයෙන් ඔබ දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන මෙන්ද වැඩිදුරටත් දන්වමි. දැන් මෙතන මේ පළවෙනි කාරණාවේ තියෙන එක හරය ගත්තම රාජ්‍ය දෙපාර්තමේන්තු නෙවෙයි සියලුම රාජ්‍ය ආයතන. ඒ කියන්නේ දෙපාර්තමේන්තු, අධිකාරී, සංස්ථා, මණ්ඩල මේ සියල්ලම තමයි මේ අදාළ වෙන්නේ. ඒතකොට මේකේ කෙනෙක් කරනවා නම් යම් කිසි වැරද්දක් ඒ සම්බන්ධයෙන් නඩු පවරන්න එපා කියන එක තමයි මෙතන කියන්නේ. මේක නඩු බැලීමට ලොකු කතාවක් නොවේ වගේ පෙවුණා. මේක බරපතල කතන්දරයක්. ඒ බරපතල කතාවක් වෙන්නේ මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ මේ රටේ පරිසරය ආරක්ෂා කිරීමට තියෙන ප්‍රධාන ආයතන වලින් දෙකක්. එතකොට මේ ආයතන දෙක රාජකාරී කිරීමේදී වරදකරුවන්ව වරද කිරීමට ඒ අයට අයිතියක් නැහැ. වරදක් කළොත් ඒ පුද්ගලයා රාජ්‍ය ආයතනයක කෙනෙක් වුණත්, පෞද්ගලික පුද්ගලයෙක් වුණත්, විදේශිකයෙක් වුණත්, මෙරට පුරවැසියෙක් වුණත් එක ආකාරයෙන් සලකන්න ඕනේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 තියෙන නීතිය පාලනයට මේ රටේ සෑම කෙනෙක්ම නතු වීම තුළ රාජ්‍ය අමාත්‍යාංශයේ කෙනෙකුට විශේෂ වරප්‍රසාදයක් දෙන්නට පුළුවන් කමක් නැහැ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ වගේම අපි දන්න අනිත් දේ තමයි මේ රාජ්‍ය ආයතනය නිලකටයුත්තකට මුවාවලා නීතිය උල්ලංඝනය කරනවාද? මොයසේනම් ඒක නිලධාරීන් අත්නොමතික නීතියේ උල්ලංඝනයක් සිද්ධ කරනවාද? එහෙමත් නැත්නම් මේ අය තුන්වෙනි පාර්ශවයක් වෙනුවෙන් නීතිය උල්ලංඝනය කරනවාද කියන එක ගොඩක් වෙලාවදී අපි අත්දැකීමෙන් දන්නවා සිද්ධ වෙනවා කියලා. එවැනි අවස්ථාවලදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ මේ අදාළ නිලධාරියා මොන ආයතනයේද කියන එක ගැන බලලා විශේෂ කලකිරීමක් කරන්න පුළුවන් කමක් නැහැ. මේක ඇත්තටම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මොකද මූලික අයිතිවාසිකම් වල හැටියට සෑම කෙනෙක්ම අපි නීතිය ඉදිරියේ සමානයන් විය යුතුයි. එතකොට විශේෂ වරප්‍රසාදයකින් සලකනවා නම් රාජ්‍ය ආයතනයක කෙනෙක්ව එතන ලොකු ගැටලුවක් තියෙනවා. දෙවෙනි ගැටලුව තමයි ඒ රාජ්‍ය නිලධාරියා නීති විරෝධී දෙයක් තමන්ගේ නිල බලයට මුවා වෙලා කරා නම් ඒකට මෙතනින් යම්කිසි මුක්තියක් ලැබෙනවා. ඊළඟට එයා තුන්වෙනි පාර්ශවයකට කරන වංක සම්බන්ධතාවයක් නිසා කරන යම්කිසි මැදිහත් වීමකට නම් ඒත් මෙතන නීතිමය වශයෙන් විශාල ගැටලුවකට මුහුණ දෙනවා. ඒ නිසා මේ තුන් ආකාරයෙන් කොයි ආකාරයකට නීතිය උල්ලංඝනය කළත් මේ තැනත්තා මෙතනදී මේ මැදිහත් වෙන්න එපා කියන එකෙන් මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බරපතල ගැටලුවකට මුහුණ දෙනවා. මොකද අපි දන්නවා රාජ්‍ය නිලධාරීන් බැඳිලා ඉන්නවා තමන්ගේ පනතේ තියෙන ප්‍රතිපාදන ක්‍රියාවට නම්වන්න. එතකොට රජයේ නිලධාරියෙක් මෙතන උපතෝකෝටික ප්‍රශ්නයකට පැත් වෙනවා. එක පැත්තකින් එයා රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් බැඳීමකට යටත් වෙනවා මේ රටේ ඉදිරියේ මේ තමන්ගේ වගකීම හා යුතුකම ඉෂ්ට කරන්න. අනිත් පැත්තෙන් එයාට තමන්ගේම ආයතන වලින්
නිලධාරීන්ට උපදෙස් ලැබුණොත් මේ ලේකම්තුමාගේ නියෝගයට අනුව ආයතන වලින් උපදෙස් ලැබුණොත් කරන්න එපා කියලා. ඒ අයට තමන්ගේ නීතිමය වගකීම හා යුතුකම ඉෂ්ට නොකිරීම නිසා ගැටලුවක් ඇති වෙනවා. මොකද යම් කිසි වෙලාවක පුරවැසියෙක් හෝ කවුරු හරි සංවිධානයක් විසින් හෝ මේ අයට විරුද්ධව නඩු කරගුවොත් තමන් වගකීම ඉෂ්ට නොකරා කියන නීතිමය තත්ත්වයට අඩත් වීමට ඒ නිලධාරීන්ට සිද්ධ වෙනවා. ඒක නිසා මම මෙතනදී දකින බරපතලම කාරණාව තමයි මෙතනින් මේ දෙපාර්තමේන්තු වල නිලධාරීන්ව ඉතාමත්ම අපහසු තත්ත්වයකට සහ ඒ නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය කිරීම අසිතු තත්ත්වයකට පත් කරනවා. තව පැත්තකින් ගත්තොත් මේ චක්‍රලේඛනයේ කියන මේ කාරණාව නීතියට පැටහෙනවා. ඒක නිසා නීතියට පැටහෙන දෙයක් චක්‍රලේඛනයකින් දුන්නොත් ඒක ඉෂ්ට නොකිරීමට තමයි නිලධාරීන් වැදගත් වෙන්නේ. නමුත් ඒක ඉෂ්ට නොකරොත් නිලධාරීන් විරුද්ධ විනය පරීක්ෂණ කිරීමට හෝ ඉබැනත් ක්‍රියාවලියකට ලක් කිරීමට හෝ ඉඩ තියෙනවා. ඒ නිසා තරක් නිලධාරීන් උපදව කෝටිකයකට පැටලෙනවා. මේ ආයතනයේ තමන්ගේ වගකීම හා යුතුකම ඉෂ්ට කරන්න බැඳිලා ඉන්නවා. ඒක බැඳිලා ඉන්න නීති විරෝධී උපදෙසක් ලැබෙනවා. නීති විරෝධී උපදෙස ක්‍රියාත්මක කරොත් ඒත් තමන් වැරදි. නීති විරෝධී උපදෙස මගහැරලා ක්‍රියාත්මක වුණොත් ඒත් තමන් වැරදෙනවා. මොකද තමන් විරුද්ධව විනය පරීක්ෂණයක් කියන්නට ඉඩ තියෙනවා මේ කාරණාව තුලින්. ඊළඟ කාරණාව මෙතනදී තියෙන්නේ මේක අමාත්‍යාංශ වට්ටමින් විසඳන්න කියන්නේ දැන් මේක දැනුම් දෙන්න ඕන වනජීවි අමාත්‍යාංශයට. ඒතකොට මේ පියවල තියෙන රාජ්‍ය අමාත්‍යාංශයෙන් එතනත් මෙතන මේ තියෙනවා ලොකු පැටලවිල්ල. කැබිනට් අමාත්‍ය ධූරය නැත්නම් අමාත්‍ය මණ්ඩලයේ නියෝජනය කරන අමාත්‍ය ධූරයට නෙවෙයි ආයතන දීලා තියෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශයට. එතකොට මේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා තමයි එවන්නේ. අපි දන්නවා මේක මේ ලේකම්තුමාගේ උවමනාවකට යොමු වීමක් නෙවෙයි. අමාත්‍යවරයන්ගේ අවශ්‍යතාවයට තමයි ලේකම්වරයෙක් සාමාන්‍ය නිවෙන් වීමක් ලියන්නේ. එතකොට මේක අමාත්‍ය මණ්ඩල තීරණයක් වෙන්න බැරි. මොකද මේ රාජ්‍ය අමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලයේ වාඩි වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා එතන කොහොමද මේක ආවේ කියන එක අපිට ගැටලුවක් තියෙනවා. ඒක අපිට ලොකුවට අදාළත්වයක් නෑ. අපිට අදාළ වෙන්නේ වනජීවීන් ආරක්ෂා කිරීමට වන සම්පත ආරක්ෂා කිරීමට තියෙන දෙපාර්තමේන්තු දෙකට ඒ තමන්ගේ රාජකාරියට මේකෙන් විශාල බාධාවක් එල්ල වෙනවා කියන කාරණාව මත. තව කාරණාවක් තමයි අපි අතීතයේදී දන්නවා මේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් මේ ජාතික උද්‍යාන තුල රක්ෂිත වනාන්තර තුල නීති විරෝධී කටයුතු කරන නිලධාරීන් විසින් අල්ලලා අල්ගාලා තියෙනවා. ඒ වගේම නිලධාරීන්ට රාජකාරී කරන්න ගියාම පහර දීලා ඒ වෙනුවෙන් නිලධාරීන් තමන්ට තියෙන මූලික අයිතිවාසිකම් කඩ වුණා කියලා මූලික අයිතිවාසිකම් නඩු ගෙහින් දෙනලක් තියෙනවා. උදාහරණයක් විදිහට වේරගම රිව ඉන්ද්‍රන් කියන නඩුව, ඒ වගේම ජයවීර කියන උඩවලවේ උද්‍යාන භාරකාරකූරේ කාලේ හිටපු මහත්මයා දාපු නඩුව උදාහරණ. ඒගොල්ලන්ට පහර දීලා තිබුණේ දෙකෙන්ම ආරක්ෂක අංශවලින්. හැබැයි ආරක්ෂක කටයුතු වලට ගිහින් නෙවෙයි, වැඩේට ගිහින් මේ නිලධාරීන් රාජ්‍යයේ නිලධාරීන් වශයෙන් තමන්ගේ යුතුකම කරනවා. දැන් මේ චක්‍ර ලේඛනයේ අනුව තමන් ගුටි ගාලා නිශ්ශබ්දව ඉන්න ඕනේද? රාජ්‍ය නිලධාරීන්ගෙන් ගුටි කෑවොත් තමන්ගේ රාජකාරිය හරියට කරන්න ගිහින් මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්නත් තමන්ට දවස් 30යි තියෙන්නේ. අමාත්‍යාංශයෙන් අහලා ඒක අදාළ අමාත්‍යාංශයෙන් අහලා එනකොට දවස් 30 අනිවාර්යෙන් ඉවර වෙනවා. ඒතකොට මෙතන නිලධාරීන්ට තියෙන තව රැකවරණයක් අහිමි වීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි දරාවම බලන්න ඕනේ. මොකද මේ චක්‍ර ලේඛනයේ කොහොම ව්‍යාකූල ව්‍යංගාර්ථයෙන් තමයි මේ හැම දෙයක්ම කියලා තියෙන්නේ. එතකොට පෞද්ගලික කාලේ අපි දැක්කා රාජ්‍ය ආයතන වලට මැදිහත් වීම ආකාර තුනකින් සිද්ධ වුණා. කියන නිලධාරීන්ගේ මැදිහත් වීම ආකාර තුනකින් සිද්ධ වුණා. එක ආකාරයක් තමයි සැකකරුවන්ව නැත්නම් නඩුවල දැනටමත් පෙනී සිටින සැකකරුවන්ව නැත්නම් අත්අඩංගුවට පත් වෙච්ච නැත්නම් වරද කරලා අහුවෙච්ච පුද්ගලයන්ව නිදහස් කරන්න කියලා යන අයුතු බලපෑම් නැත්නම් නීති විරෝධී බලපෑම්. දෙවෙනි නීති විරෝධී බලපෑම වුණේ තමන්ගේ රාජකාරිය නොකර ඉන්න කියන නීති විරෝධී බලපෑම. තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරන්න එපා කියන නීති විරෝධී බලපෑම. තුන්වෙනි එක තමයි නීති විරෝධී දේවල් කරන්න කියලා එන නීති විරෝධී බලපෑම. නීති විරෝධී දේවල් කරන්න කියලා එක පැත්තකින් බලපෑම් වෙනවා. නීති කරන්න තියෙන දේවල් නොකර ඉන්න කියලා බලපෑම් වෙනවා. ඒ වගේම තමන් විසින් අත්අඩංගුවට ගත්තෝ නඩු පවරන්න නියමිත හෝ නඩු පවරා තියෙන සැකකරුවන් නිදහස් කිරීම සඳහා අයුතු බලපෑම් වෙනවා. එතකොට මෙතන මම දකින්නේ ඔය දෙවෙනි වර්ගයේ අයුතු බලපෑමක් පැහැදිලිවම තියෙන්නේ. ඒ තමයි තමන්ගේ රාජකාරිය නීත්‍යානුකූල වගකීම යුතුයකම ඉෂ්ට කරන්න එපා කියලා කියන එක. එතකොට මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි සහ 27 වෙනි ව්‍යවස්ථාවන් වලටත් පටහැනි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි ව්‍යවස්ථාවේ 14 වෙනි ඡේදයේ හැටියට සෑම රාජ්‍ය ආයතනයක්ම පරිසරය ආරක්ෂා කිරීමේ නීතිමය වගකීමකින් හා යුතුයකමකින් බැඳලා ඉන්නවා. ඒ යුතුයකම හා වගකීම
රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයුම් මූලධර්මයක් නිසා ඊට උඩින් යන්නට අමාත්‍යාංශයක නිලධාරියෙකුට ලේකම්වරයෙකුට හෝ අමාත්‍යවරයෙකුටවත් පුළුවන් කමක් නැහැ. දෙවෙනි එක තමයි පුරවැසි වගකීම් හා යුතුකම් ආටෝක ව්‍යවස්ථාවේ 28 වෙනි ව්‍යවස්ථාවේ තියෙනවා. ඒතකොට මෙහා රාජ්‍ය නිලධාරියෙකුගේ පැත්තෙන් නැතුව මේ රටේ පුරවැසියෙකුගේ පැත්තෙන් ගත්තත් ඒ යුතුකම් හා වගකීම් ඉෂ්ට කරන්න උතන බාධා කරනවා. ඊළඟට දෙවෙනි ඡේදයේ තියෙනවා මෙවැනි ගැටලුවක් ඇති වෙච්ච වෙලාවකදී අමාත්‍යාංශය විමසලා තේරුම් ගන්න මේක කරන්න බැරි නම් නීතිපතිගෙන් විමසන්න කියලා. දැන් නීතිපතිගෙන් විමසන්න කියන එක මේ චක්‍රලේඛන වලින් කියන්න අවශ්‍ය නැහැ. ඒක දෙපැත්තකින් ඕනම රාජ්‍ය නිලධාරියෙක් දන්නවා ඒගොල්ලන් කියන වරප්‍රසාදයක් ආයිතියක් කියලා. එකක් තමයි අපරාධ නඩු විධාන සංග්‍රහය. මේ සෑම රාජ්‍ය නිලධාරියෙක්ම දන්නා පනත අපරාධ නඩු විධාන සංග්‍රහය 393 වගන්තියේ පැහැදිලිවම කියලා තියෙනවා. නීතිපතිවරයාට වගකීමක් සහ යුතුකමක් තියෙනවා ඕනෑම වෙලාවක රාජ්‍ය නිලධාරියෙකුට නීති උපදෙස් දෙන්න රාජ්‍ය ආයතනයක් හෝ නිලධාරියෙක් වෙනුවෙන් පෙනී සිටින්න. ඒක අමුතුවෙන් අපි චක්‍රලේඛන වලින් කියලා දෙන්න ඕනේ නෑ. ඒක ඕනෑම රාජ්‍ය නිලධාරියෙක් දන්නවා. දෙවෙනි කාරණාව තමයි සෑම රාජ්‍ය නිලධාරියෙක්ම ආයතන සංග්‍රහයෙන් බැඳිලා ඉන්නවා. ඒ ආයතන සංග්‍රහයේ 33 වෙනි පරිච්ඡේදයේ නීතිපතිතුමාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය වෙන අවස්ථාවල සහ එවැනි අවස්ථාවලදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි මොකක්ද කියන එකත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. ඒක නිසා මේ දෙවෙනි වගන්තිය තියෙන්නේ පළවෙනි වගන්තියේ තියෙන නග්න ස්වරූපයට පොඩි සල්පිලි ඇඳවීමකට පාවිච්චි කරන දෙයක් විදියට තමයි මම මෙතන දකින්නේ. එහෙම නැතුව මේ පළවෙනි වගන්තියෙන් කියන දෙයට මොකොත් දෙයක් අලුතෙන් එකතු වෙන්නේ නැහැ මේ දෙවෙනි වගන්තියේ. මොකද කොහොමත් ඒක නීතිපතිගෙන් අවශ්‍ය නම් උපදෙස් ගන්න පුළුවන්. දැන් මෙතන මේ තියෙන වගන්තියේ වචනය හැටියට නීතිපතිගෙනුත් උපදෙස් ගැනීම අනිවාර්යයි. ඒකකොට බලන්න නිලධාරියෙකුට කොයිතරම් අපහසු තත්ත්වයක් ඇති වෙනවද? නිලධාරියා තමන්ගේ ඉහළ නිලධාරියා හරහා අමාත්‍යාංශයට කියලා ඒ අමාත්‍යාංශය අදාළ අනිත් අමාත්‍යාංශයට කියලා ඒත් විශ්න ගන්න බැරි නම් ඒ වගේ වෙලාවකදී ඒ නිලධාරියාට නඩු දාන්න ඉස්සෙල්ලා තව සැරයක් නීතිපතිගෙන් අවශ්‍ය නැති වුණත් උපදෙස් ගන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න බොහෝ බලපොළු නිලධාරීන් ඉන්නවා. ඒ අයට මේ තමන්ගේ සාමාන්‍ය නඩු කටයුත්තකට නීතිපතිතුමාගේ උපදෙස් ගන්න අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලන්ගේ පුහුණුව තියෙනවා, ඒගොල්ලන්ගේ පළපුරුද්ද තියෙනවා, ඒගොල්ලන්ට ඒ නිරාවරණය වීම තියෙනවා නෛතික රාමුව තුළට. ඒක නිසා ඒගොල්ලන්ගේ දැනුම පළපුරුද්ද තියෙද්දි තවත් නීතිපතිතුමා ගාවට ගිහින් තවත් මේකෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ තියෙන විලෝමාර්ථය නැත්නම් අනිත් පැත්තෙන් ගත්තාම ඊළඟට බහන්න දෙයක් තමයි වෙනත් රාජ්‍ය ආයතන වලට ব্যංග අනුග්‍රහයක් දෙනවා. ගිහින් බාර නැතුව නීතිය කඩන්න, වන සත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥාපනත කඩන්න, වන සංරක්ෂණ ආඥාපනත කඩන්න. ඒතර කරලා අහු වුණත් මොකක් හරි යාන්ත්‍රණයකින් ඔබව නිදස් කරන්න, ඔබ මුදා ගන්නට අපි උත්සාහ කරනවා කියන එක. මෙන්න මේ व्यංග පණිවිඩය තමයි මේ කියපු කාරණාවල් එක්කම තියෙන ඊළඟ වහනක දේ. මේ වංග පණිවිඩය අදාළ රාජ්‍ය ආයතන වලින් තේරුම් අරගෙන තියෙනවා කියලා අපිට හිතෙනවා. මොකද අපි දැනටමත් දන්නවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ භූමිය ඇතුළට කවුද නීති විරෝධී ලෙස ගිහින් කටයුතු කරන්නේ? වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ භූමිය වලට කවුද නීති විරෝධීව ගිහින් කටයුතු කරන්නේ? ඒ අයට මේකෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා. ඒක නිසා මේ චක්‍රලේඛනේ බැලු බැලමටම පතු පිටින් පෙනෙන අමරින්ම නීතියට පටහැනි. මම මේක බොහොම වගකීමෙන් කියන්නේ මේ චක්‍රලේඛනේ නීතියට පටහැනි. නීතියට පටහැනි චක්‍රලේඛනයක්. ඒ හින්දාම ශුන්‍ය සහ බලරහිත වෙනවා නීතිය ඉදිරි. හැබැයි නිලධාරීන් මෙතන අමාරු වෙනවා. ඒ නිසා මේ චක්‍රලේඛනේ මම හිතනවා රාජ්‍ය මැදිහත් වීමෙන් මේ ඉවත් කර ගැනීම තමයි සුදුසු කියලා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒ වගේම මොනවා හරි පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් නැත්නම් මේක ඉංග්‍රීසියෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ප්‍රශ්න අහන වෙලාවෙදී මම සූදානම් මේක අනුග්‍රහය දක්වන්න. බොහොම ස්තුතියි ජගත් ගුණවර්ධන පරිසර නීතිඥතුමාට. As I told you before, so we have come together as a conservation organizations against environmental destruction, because we see there are a lot of environmental destruction happening all around the country, and we have communicated this to the media as well as to the government agencies, but they have no concern and sometimes they deny such environmental destruction. So that is why we have come together, and we invite other like-minded groups to join us, because this is the important moment for our country to stop ecocide in Sri Lanka. So now I want to invite Mr. Rokshan Jayawardena. He is from the Wildlife and Nature Protection Society.
and as you know that he's a seasoned conservationist in Sri Lanka. So Rukshan, it's for you. So you can explain the two things we already explained, as well as there are many other environmental destructions happening around the country. So please share your thoughts. Good afternoon. The environmental destruction happening in Sri Lanka at this juncture has actually forced many organizations to come together in this coalition, and we hope that in the days going forward that this coalition grows larger, and even organizations that have differences with each other will unite to stand together, because Sri Lanka is a country that is relatively small. It's 65,000 square kilometers in extent. It's a large island, but doesn't make it a large country. And for the first time in its history, I think it's now facing a situation where so much environmental destruction is taking place in many areas at the same time, simultaneously, and it's gathering momentum, and that is why we have coined the word ecocide. I mean, the word ecocide is about 25 years old. It is to explain what happens when the environment of a country is going through a rate of destruction that makes it unsustainable for the sustained agriculture or the quality of life of the people, the environmental health. When all these systems start breaking down due to the deforestation and environmental destruction, that is called ecocide. I mean, there is a classic Oxford Dictionary definition, if you care to look that up. So what I want to actually say is to reiterate some of the things that my environmental colleagues just spoke about. The destruction, in particular, the latest thing that has come up to our attention and to the attention of the country is the circular that is to be passed by Cabinet to allow farmers with over 1 acre in extent of land to have a permit and own a gun, a shotgun, to use against wildlife that the government claims are crop raiding. Now, why do wild animals crop raid? Invariably, when wilderness areas are opened up or farmlands come up next to wilderness areas or protected areas, the wildlife in adjacent forest lands come into these farmlands. But what is happening in Sri Lanka is not just the traditional crop raiding or a conflict between wildlife and humans. If we are clearing hundreds and thousands of hectares in large blocks all over the country, what we are clearing up is forest land, and when forest land is cleared, animals are displaced. Apart from animals being displaced, there are animals in those forests that either they have to die, get killed before the forest clearance, or they have to withdraw into some more protected forest or the remaining forests. Usually those remaining forests are either sanctuaries, forest reserves of the forest department, or actual national parks under the wildlife conservation department. So nevertheless, all those protected areas have their carrying capacity for wildlife. So these wild animals become like a spillover. Now their land, their forest land or homes are now becoming converted into farmland or have already become farmland. So there is a food shortage, so they have to forage in those farmlands. So part of the problem is that these farmers are going to face far more wildlife problems than farmers who have been cultivating traditional fields. And
this is something that we have noticed the president seeming to talk at many of these Gamasandara, Samaga Pilisandara programs he goes to, that somehow to allow people who are doing farming to continue to do it, and for the wildlife department and the forest department to work around that situation. And if they are, even if they are in a protected area, they are violating the laws of the land, they are being given a carte blanche to continue with that farming. So he is not even interested in seeing how long these people have been there farming. Is it illegal? Who they are? Whether they are, there is a kind of a belief or something that he seems to convey that somehow if people are farming, that is the top priority. All else has to be everyone, the officials have to work around that situation. And he also says that people are misinterpreting what he says. No, we clearly understand what he's saying. It is because his message is loud and clear to most people in this country, and people who want to violate the laws, who are already in violation of laws, who are settled on lands that don't belong to them, or are protected lands, or they are using some kind of local political clout to be there against the jurisdiction or prosecutions that they might face from the departments. They are being given, their situation is being strengthened. So the opening up, the circular to give guns to farmers, and who are these farmers who will have more than 1 acre? Many of these people would be farmers who haven't cultivated land before. The new fields will always have far more human-animal conflict. So there is a president who came on a Sinhala Buddhist platform and got an overwhelming majority to be elected the president of Sri Lanka. He is now sanctioning whether this may not be coming directly from him, but without his sanction, this bill can't pass, and it can't pass in cabinet. None of these ministers who have proposed it, whether it's the wildlife minister or the minister of agriculture, is going to move ahead with it if the green light is not there from the president of Sri Lanka. That is very plain. So we appeal to him not to do this, not to allow this, because this is going to cause so much trauma and bloodshed. A lot of wild animals are going to die. They don't deserve to die because they are displaced from their lands. Like Nanakaran said before me, many of these species have an evolutionary reaction to their forest homes being destroyed. They try to do things that might regenerate the forest, whether it's monkeys shaking trees and dropping the seeds down on the ground, hoping that will regenerate the forest. But whatever it is, they are fighting a fight for their survival. And all this government is doing is giving a hand to people to push these animals into local extinction. And the other problem that I see is, for years in Sri Lanka, there has been unofficial kind of buffer areas between strictly protected lands like, say, Yala, which is Rune National Park, or Vilpatu National Park, or Wasgoma National Park. The lands between farmlands and those protected lands has always been still forested. Their legal status may not be that secure, but they are physically they have been protected. But many of these marginal lands that are marginal legally between the strictly protected lands and the unprotected farmlands are now getting cleared. And so the human-animal conflict is absolutely going to grow. These guns are not harmless. You don't use shotguns to chase animals. They have these large lead pellets that travel at tremendous velocity, and up to 30 meters they can do, they will kill a deer or a samba or certainly a lesser animal in size. But even beyond that, these pellets will penetrate and they will cause wounds and they will fester, and these animals will die painful deaths. Apart from that, the human-elephant conflict will grow exponentially because a lot of these farmers are going to shoot elephants, and those elephants are not going to die immediately, but they'll have long lingering deaths. Meanwhile,
they will exact some kind of revenge from humans. There will be a lot of hatred whenever they see humans, humans with guns, humans in farms, humans in settlements, and the killing of humans also will increase indirectly because of this action of the government to sanction guns to so many farmers. Lots of people, I mean many thousands of people are going to be eligible if this circular passes as a bill, because they will have, thousands of people will have more than 1 acre of land, because people don't farm in a few perches, they farm in the scale of a few acres. So 1 acre is not a very big piece of land when it comes to farming. As my colleague lawyer Jagat Gunawardena said, this circular also violates the fundamental rights of the people who are expected to, if this circular is not going to be, it violates the constitution of Sri Lanka if one is to pass a circular like this. Therefore, officials that have to carry out some of these circulars, there is a circular that is saying that Forest Department and Wildlife Department officials should not prosecute officials of other departments when they are in violation of the Fauna and Flora Protection Ordinance or the Forest Act. Yeah, Forest Ordinance. So, which means that they are being told that they should not be doing, they cannot do their duty. They are duty bound to uphold those ordinances. So if a circular is passed to say that they should not do their natural duty, and then if they don't do it, then they are in violation of laws. If they do it, then disciplinary action can be taken against them. So this is a fairly serious situation. I think if you want further clarification, best to ask him a direct question. So in conclusion, what I have to say is that this is a time in Sri Lanka where we are seeing, I mean, I have been involved in conservation for over 20 years now, and I have never seen a time like this. So whatever the president says to the public and to the media, what he says at those, which are basically media events all over Sri Lanka, is being taken as a certain type of message by a certain type of person, and they are going ahead with a lot of destruction. This is not just small scale farmers, but there are large scale land holdings being deforested, and they will go under some kind of cultivation. So what we say worldwide, when this kind of thing happens and large land, chunks of land go under bananas or pineapples or even agave, Komarika, or any kind of monoculture crop like that, if it's a large land holding, and if the parties that own that land or have leased that land have international connections, and much of that produce, whether it's GM corn, almost 100% of the corn that is grown in this world is genetically modified. What we are going to grow, I mean, you're talking about poor farmers, but they are growing genetically modified corn. What does that mean? That is what one needs to look at. So all that corn is grown not for our consumption, but for consumption of some faraway place, for some cattle feed or whatever. Why are we using our valuable land to put it under that kind of crop? Is that the way to some kind of economic miracle in Sri Lanka? But at the rate we are clearing forest, there is none of this is going to be sustainable. But meanwhile, we'll become a very neat banana republic. So I think perhaps you should check to see what the dictionary meaning of banana republic is and how it originated. So we are going that same way. We are not doing traditional farming. Traditional farmers are not benefiting by any of these actions. So animals are going to die, people's livelihoods are going to get ruined, and already the Vedas are losing their homeland to large-scale farming.
So these are things that people need to be aware of and be awake to. Thank you. Thank you, Fiction. මේ වනාන්තර පොල්ලේ වැදි තිබුණත් 10 කළ තිබුණත් එහෙම නැත්නම් පොළොන්නරුවේ තිබුණත් ඒ වනාන්තර මේ රටේ ජාතියේ සම්පතක්. ඒ වගේම මේ වනසත්තුත් ඒ වගේම තමයි. මේක ඉතාමත් පැහැදිලිව එක්පාවල නඩු තීන්දුවෙන් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මේ රටේ තියෙන සම්පත් වල අයිතිකරුවා මේ රටේ ඉන්න ජනතාව කියන එක. ඒ වගේම රජය සහ මේ රාජ්‍ය ආයතනයේ බාරකාරත්වය තමයි ඉෂ්ට කරමින් පවතින්නේ. එතකොට මේ චක්‍රවේග වලින් සිද්ධ කළ තියෙන මේ බාරකාරත්වයේ තියෙන ආයතන එම නීතිය ඉෂ්ට කරලා එම නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවලා මේ මහජන සම්පත් ආරක්ෂා කරන්න එපා කියන කාරණේ තමයි මේ චක්‍රවේග වලින් ඉදිරිපත් කළා. ඉතින් මේක ඊටාම බරපතල ගැටලුවක් මේ අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිතතාවය පිළිබඳව. මේ පිළිබඳව වගේම මේ තුවක්කු ලබා දුන්නාම සිද්ධ වෙන පුළුවන් කාරණේ පිළිබඳව කතා කරන්න මම ඊළඟට ආරාධනා කරනවා මනෝජ වීරක්කොඩි මහත්මියට. විශේෂයෙන් කියන්න ඕන රුක්ෂන් සමහර ගණනීය කිරීම් සිදු කරා. මම ඇත්තටම පසුගිය කාලය තුල බැලුවා අක්කරයකට වැඩි ඉඩම් සහිත කී දෙනෙක් මේ ලංකාවේ ඉන්නවා. මිලියන 2ක් ඉන්නවා මේ රටේ මිනිස්සු. එතකොට කෙනෙක්ට තුවක්කු දුන්නොත් එහෙම මිලියන 2ක් තුවක්කු අපි ලබා දෙනවද මේ ජනතාවට කියන එක ප්‍රබල ප්‍රශ්නයක්. එතකොට පරිසර ආරක්ෂාව කියලා කියන්නේ මේ රටේ පූර්ණ ආරක්ෂාව කියලා කියන්නේ පරිසර ආරක්ෂාව එහි විශාල කාර්යභාරයක් ගන්නවා. අපි පරිසරය විනාශ කරපු හැම තැනම ඒක ජනතා ප්‍රශ්නයක් විදිහට එහෙම නැත්නම් යුද්ධයක් හෝ වෙනත් ආකාරයක කොන්ෆ්ලික්ට් එකක් විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. ඒතකොට මේ තුවක්කුව මොකක්ද කරන්නට යන්නේ? ඒතකොට මම මේ පිළිබඳව අවධානය යොමු කරමින් මේ පිළිබඳව තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ලෙස මනෝජ වීරක්කොඩි මහත්මියට මා ආරාධනා කරනවා. මම සුබකිනෝ සහ ව්‍යා සංවිධානයේ අක්කරයකට වඩා වැඩි ඉඩම් සහිත ගොවීන් අතර සතුන්ගෙන් වග ආරක්ෂා කර ගැනීමට ගිනියවි ලබා දීම සම්බන්ධව කතා කරන්නේ. සතුන්ගෙන් වග ආරක්ෂා කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ සතුන් මරා දාන්න. එහිදී ඉත්තෑවෝ මොළරු ඌරු වඳුරු වගේ සතු ප්‍රධාන වුණාට අනිත් සියලුම වන සතුන් මේ අනාරක්ෂිත වෙනවා. ඒකට මේ වනජීවි නීති මතින් ආරක්ෂිත සත්තු වන මේකෙන් විනාශයට පත් වෙන එකට වළක්වන්න කිසිම විදිහක් නැහැ. මේ ගිනියවි මිනිසුන් අතර ලබා දුන්නාට පස්සේ දේශීය ජීවිතයක් නැති කිරීමේ මාර්ගයක් ලෙස භාවිතා වෙන තුවක්කුව කිසිම ලෙසකින් යහපත් ක්‍රියාවක් සඳහා යහපත් දෙයක් කිරීමට හදපු නිෂ්පාදනය කරපු දෙයක් නෙවෙයි. ඒකෙන් ඉස්සෙල්ලා තුවක්කුවකින් කාට වුණත් කිය හැකි නරක දෙයක් හානියක් කරන්න භාවිතා වෙන ආයුධයක් තුවක්කුව. ඒක සාමාන්‍ය මහජනතාව අතර දින එක මහා භයානක දෙයක්. ඇත්තට මෙතෙන්දී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණීමේ ඉඳලා බුදුදහම අපි ඉතාම ඉහළින් පිළිගත් ජාතියක්. බුද්ධ දේශනාවේ හැටියට සියලුම සතුන්ට මහ පොළොවේ ජීවත් වීමට අපිට සමාන වූ අයිතියක් තියෙන බව විශ්වාස කරන ජනකොටසක්. බෞද්ධ කියලා කියා ගන්න රජයක් මේ සියලුම සතුන්ගේ අයිතිය රැකීමට වැදී ඉන්නකොට මේ වගේ මිලිට සමාජයකට මඟ පාදන ක්‍රියාවක් කිරීමට තීරණයක් ගැනීම මට අදහන්නක් අභාසිකක්. ඇත්තටම මේ පිළිගන්න බෑ. මේ ගැන ඇත්තටම වැඩි ජීවිත ලංකාවේ ආගමික නායකයෝ මේක විශාල වශයෙන් ආගමික නායකයෝ අතර නැගිටලා කතා කළ යුතු ක්‍රියාවක්. තුවක්කු භාවිතය සාමාන්‍ය මහජනතාව අතරීම මේ දැන් විදින දෙකක් ගොවීන් අතර තුවක්කුව දීපුවාම ඒක තුවක්කු සංස්කෘතියක් ඇතිවීමක් සිද්ධ වෙන්නේ. ඒකෙන් ඉතා විශාල සමාජීය හානියක් වෙන්න පුළුවන්. සතුන්ගේ අයිතියට අමතරව මේකෙන් මේ ගොඩක් මානව සමාජයට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඒතර කාන්තාවක් හැටියට මට පේන්නේ මේ විශේෂයෙන් මේ සමාජයට වෙන හානිය ඉතාම දරුණු දෙයක් හැටියට මම කියනවා. තමන්ගේ පියා ගමේ ගත්ත තමන්ගේ පියා අතින් සතෙක් මරා දෙනවා දකින්න ගැන සමාජයක හැමදාම තමන්ගේ වත්තේ ඉන්න සතෙක් මරා දානවා දකින්න
දරුවන් කරුණාව දයාව නැති අනිත් සත් කෙනෙක්ගේ වේදනාව ගැන අවබෝධයක් හරි හැඟීමක් හරි නැති අය බවට පත් වෙන එක වළක්වන්න බෑ. ආත්මකාමී බව, ධර්ම බව, ධර්ම තීරණ ගැනීමේ හැකියාව මෙයාගේ ස්වභාවය බවට පත් වෙන එක වළක්වන්න බෑ. මේ සමාජයේ හැදියාව නැතුව යනවා අපි බලාපොරොත්තු වෙන දයාවන්ත කරුණාවන්ත සමාජයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ කියන්නේ අතරින් මේ තුවක්කු වාදිතේට පුරු වෙච්ච ජනතාවක් අතර. ගුණවත්කමින් පිළිගුණු සමාජයකට මඩ පැහැදිලිකුයි මේකෙන් සිද්ධ වෙන්නේ. උදේ හවස බණ කියන බණ අහන සමාජයක බෞද්ධ කියා ගන්න රජයක් ප්‍රාණඝාතය අනුමත කරනවා. එය සාමාන්‍ය ජනතාව අතරට ගෙන යන මේ තීරණය ඉතාම පිළිගුණයි. මේ ප්‍රාණඝාතය සාමාන්‍ය එදිනෙදා දෙයක් ලෙස සමාජගත වීම වැළැක්විය නොහැකියි. සාමාන්‍ය ගොවි ජනතාව අතර විනය ලබා දීලා අනසත්ව ඝාතනයට යොමු කිරීමෙන් රාජ්‍ය ආයතන තමන්ගේ වගකීමෙන් නිදීමක් හැටියට අපිට පේන්නේ. ඉතා විශාල භෝග ප්‍රමාණයක් පරිභෝගිකයන් අතර නොගිහින් විනාශ වෙන තත්ත්වයන් යටතේ සතුන් පරිභෝජනයට ගන්න කොටස පවණක් රැක ගැනීමෙන් පළක් වෙයිද? ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගය සදාචාරාත්මක නොවේ නම් රජයක් හෝ රාජ්‍ය ආයතන ලැජ්ජාවට පත් විය නැති. ගොවි ජනතාව අතර මේ ලබා දුන් ගිනි අඩි ඒ අය අතර ඇතිවන අන්තර්වර්ති එකිනෙකා වෙත එල්ලීම වළක්වාලිය හැකිද? මෙයින් සිදුවන ජීවිත හානිය ගැන අනාගතයේ වග කියන්නේ කවුද? මේ වගේ තත්ත්වයකට පත් ඇති සාමාන්‍ය සමාජයේ ගිනි අඩි භාවිතා වෙන ඇමරිකාව වගේ රටවල් වල මේ නිසා ඇති වෙන ප්‍රශ්න ගැන රජය දැනුවත් නැහැ. තව එකක් අපේ සමාජයේ බොහොම ඉන්නවා නිර්මාංශී කොටසක් ඉන්නවා නිර්මාංශීව ජීවත් වෙන අය. ඒ අය තමන් නිසා සතෙක්ට හිංසාවක් වීම වළක්වා ගැනීම සඳහා නිර්මාංශීව ආහාර ගන්නවා. ඉතින් ඒ වගේ නිර්මාංශීව ආහාර ගන්න අයගේ අයිතිවාසිකමකට ලොකු බලපෑමක් වෙනවා මේ වගේ තීරණයකින්. මොකද නිර්මාංශීව ආහාර ගන්නේ ආහාරයට ගන්නේ පළතුරු ධාන්‍ය වර්ග, එළවලු වර්ග. ඒ එළවලු පළතුරු වවන ගොවියා විශාල ප්‍රමාණයක් සත්තු මරනවා නම් ඝාතනය කරනවා නම් මේ එළවලු වැදීමේදී මේ ආහාර, ධාන්‍ය ආහාර, පළතුරු භෝග වර්ග නිර්මාංශී ආහාර වෙන්නේ නැහැ. ඒකට මේකෙන් ඒ නිර්මාංශී ජනකොට්ටාසේ අයිතිවාසිකම බිඳරම මේ වගේ දෙයක් සමාජගත කිරීමේ බෙදා දීමෙන් ගොවියන්. ඒගොල්ලෝ ඒ කොටසට ලොකු අසාධාරණයක් සිදු වෙනවා. මේ ගිනියවිය අතට ලැබුණු ගොවියෙක් වනජීවීන් දඩයම් කිරීමට යොමු වෙන එක නවත්තන්න විදිහක් නැහැ. කියන්නේ දඩයම් මේගොල්ලන්ගේ ජීවන මාර්ගය කරගන්න පුළුවන් ඕනම කෙනෙක් මේ ගිනියවිය ලබා ඒක නවත්තන්න නීතිමය වශයෙන් හැකියාව නැහැ. මේ ගිනියවිය මැරෙන්නේ ඔය කිහිතන සතුන් විතරක් නෙවෙයි අනිත් හැම සතාටම මේ ගිනියවිය. තමන්ගේ ගෙදර කෙනෙක් අතට යොමු වෙන්න පුළුවන් අනිත් ගෙදර කෙනෙක් අතට යොමු වෙන්න පුළුවන් හදිසි අවස්ථාවේදී ප්‍රශ්නයක් ඇති වෙලා. බහුකාලික හිංසාවට ලක් වෙන ගෘහස්ත සතුන් මුළු ජන සමාජයම වෙන්නේ මේ තීරණය ගැන මට ඉතාම අපසන්නතාවයක් තියෙනවා. මේ වෙනුවෙන් මම බලාපොරොත්තු වෙනවා ආගමික නායකයෝ නැගී සිටී කියලා වැඩියත්ම මේ ප්‍රශ්නේ විසඳන්න. ස්තුතියි. අනුජ විරපොඩි මාත්මයට බොහොම ස්තුතියි රැය සංවිධානය වෙනුවෙන් අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව. අතර විශාල ගැටලුවක් ඇති කරන්නට යන්නේ මේ රටේ අනවශ්‍ය ගැටලුවක්. මට පේන විදිහට කවුරු හරි කෙනෙක් මේ දුවක්කු ලංකාවට ගෙනලා තවත් ගතමනාවක් සාක්කුවට දාගන්න හදන පිළිවෙලක් වගේ තියෙන්නේ. ඒ වගේ ඒ නිසා වෙන්න පුළුවන් අනාගත ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව විශාල ගැටලුවක් අපි අතර ඇති කරනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක රටේ පවතින රාජ්‍ය තන්ත්‍රයේ විදිහට මෙවැනි තීරණ නොකළ යුතුයි කියලා මමත් තරයේ විශ්වාස කරනවා. ඔබට පසුගිය කාලය තුල අහන්න දකින්නට හම්බුණා විවිධ ස්ථානවල සිද්ධ වෙන විශාල විනාශයන් පිළිබඳව 10 ප්‍රදේශයේ වන්දම දෙමළේ ඒ වගේම පසුගිය දවස්වල පොදුවිල් සෙංගමුව ආශ්‍රිතව විශාල පාරම්පරිකව අල්ලාගෙන ගිය ඉඩම් අල්ලන ක්‍රමවේදයක් තිබෙනවා. විශේෂයෙන් ඔප්පු පරණ කළා පරණ ඔප්පු වලට පරණ නම්බර දාලා පරණ ෆයිල් අස්සර දානවා පොලේ පරණ කළා. ඒකට මේක රාජ්‍ය උදාරීන් එකතු වෙලා කරපු ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ආකාරයට විනාශයක් ඒ වගේම නිල්ගල සිද්ධ වුණා, පොල්ලේ බැද්ද සිද්ධ වුණා, පොල්ලේ බැද්ද සිද්ධ වෙච්ච විපාක විනාශයට එරෙහිව මේ වෙන විට අපේ වැදි නායක වන්නේ රැත්තෝ නඩුකරයක් ගෙනියලා තිනවා මමත් ඒකේ පැමිණිලිකාරයෙක් විදිහට. ඊට අමතරව පහුගිය දවස්වල අපි දුටුවා විශේෂයෙන් මනම්පේටිය ආශ්‍රිතව
මණප්පිටිය යක්කුරේ පාර විවෘත කර ගැනීම සඳහා ඒ ප්‍රදේශීය දේශපාලකයෙක් කටයුතු කරනවා. ඒ වගේ මේ ප්‍රදේශයේ ඕනෑකම පැත්තට වෙන්න තිබෙන වනාන්තර සියල්ල මේක සෝමාවතියට අයිති වනාන්තර ප්‍රදේශයෙන් අක්කර 3000ක් එළියට දාලා ප්‍රාදේශීය ලේකම් අතුළු පිරිසක් සහ ඒ වගේම ප්‍රදේශවාසීන් ගිහිල්ලා මායිම් කණු දානවා. දැන් මේක කොච්චර ක්‍රමවේදයක්ද? දැන් ලංකාවේ අපිට තියෙනවා මේ සර්වේ මිනිඳුරු දෙපාර්තමේන්තුවක් තියෙනවා. සාමාන්‍ය වනජීවී කලාපයක් හදුවට පස්සේ මිනිඳුරුවරු කරන්න ඕන වැඩේ සාමාන්‍ය ගම්මුන්ට කියලා කරවන ක්‍රමවේදයක් මේ රජය විසින් හදලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව කතා කිරීම සඳහා මම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා ඔබ කවුරුත් දන්න සජීව ශාන්කර මහත්මයාට. ස්තුතියි වගේම සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ මුලින්දලම අපි මේ සාකච්ඡාවේදී පොදු සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කරා විශේෂ සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන්. ඉතින් මේවා අපි එකිනෙකට සම්බින්දනය කරලා ගත්තාම අපිට පේනවා ලංකාවේ මේ ස්වභාවික පරිසර පද්ධති සීඝ්‍රයෙන් ආයනය කිරීමේ ප්‍රතිපද විදිහට මතුවෙන කරුණු වලට ඒ ප්‍රතිපල වලට වැරදි තීන්දුව අරගෙන නැවතත් මේ තත්ත්වය තවදුරටත් ව්‍යාකූල තත්ත්වයකට පරිවර්තනය කරන ක්‍රියාවලියක් තමයි සිදු කරමින් පවතින්නේ. අපි දන්නවා මේ වන විට වියලි කලාපීය, ඒ වගේම තෙත් කලාපීය, ඒ වගේම අතරමැදි කලාපීය මේ වනාන්තර පද්ධතිවල ස්වභාවය කොයි වගේ තත්ත්වයකටද තියෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා වියලි කලාපීය වනාන්තර 2010 අධ්‍යයනයට අනුව තමයි අපිට මේ පිළිබඳව වැඩිපුරම අදහස් දැක්වීම සිදු කරන්න වෙන්නේ. මොකද 2010න් පස්සේ තවම වනාන්තර ආවරණය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් ලංකාවේ කරලා නැහැ. නමුත් අපි දන්නවා 2010 අධ්‍යයන වලට අනුව වියලි කලාපීය වනාන්තර 17%ක් පමණ ඉතුරු වෙලා තියෙනවා. සමස්ත භූමි ප්‍රමාණය. ඊට අමතරව තෙත් කලාපීය වනාන්තර ඉතුරු වෙලා තියෙන සමස්ත තෙත් කලාපයේම අපි කඳුකරේ, ඉහළ කඳුකරේ, ඒ වගේම මැදි කඳුකරේ සහ පහතරට තෙත් කලාපීය කියන මේ සමස්ත ප්‍රදේශයෙන්ම ඉතුරු වෙලා තියෙන 3%යි. එතකොට අපි දන්නවා 17%ත් 3%ත් ස්වභාවික වනාන්තර ආවරණයක් තියෙන තෙත් සහ වියලි කලාපීය අද තත්ත්වයේ ඊට වැඩිය පරිවර්තනීය තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. වියලි කලාපීය අපි දන්නවා මේ වන විට පහුගිය කාල සීමාව තුළම සිද්ධ වෙච්ච වනාන්තර හරණයන් අපි අධ්‍යයනයට ලක් කරාම අද වන විට ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය වියලි වනාන්තර ප්‍රමාණය එහෙම නැත්නම් වියලි මිශ්‍රාධාරිත වනාන්තර ප්‍රමාණය 14%ක වගේ ප්‍රමාණයකට ශීඝ්‍ර පහළ බැසීමකට ලක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තෙත් කලාපීය ගත්තාම මේක 2.9%ක වගේ ප්‍රමාණයකට පහළ බැහැලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් මේ ආකාරයෙන් සිදුවීම මේ ප්‍රතිඵල විදිහට විතරක් නෙමෙයි ඊට අමතරව මේ තියෙන වනාන්තර ශීඝ්‍රයෙන් කුට්ටිකරණයට ලක් වෙලා තියෙනවා. මොකද මේ අතර මහ පරිමාණ වාණිජ බගාවන් ව්‍යාප්ත කිරීම, ඒ වගේම මහ පරිමාණයෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ඒ වගේම ජනාවාස අලුතින් ජනාවාස ව්‍යාප්ත කිරීම මේ වගේ බොහෝ කරුණු කාරණාවල ප්‍රතිඵල විදිහට මේ වනාන්තර පරිසර පද්ධති විදිහට විහිදිච්ච වනාන්තර දකින්න ලැබෙන ඉතාම සුළු ප්‍රමාණයක්. එතකොට මේකේ ප්‍රතිඵල විදිහට තමයි මේ ආකාරයෙන් මේ වනසතුන් ගම්බැදීමේ ක්‍රියාවලිය වර්ධනය වෙලා තියෙන්නේ. ඊට අමතරව වගාබිම් වලට පිවිසෙන වනසතුන්ගේ ප්‍රමාණය එන්න වර්ධනය වෙමින් පවතින මේ හේතුවෙන්. එතකොට ඊට අදාළ කරන උපාය උපක්‍රම යෙදීම හැරුණු විට ඒ ගම්වදින ජෛව ප්‍රජාව සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කිරීමේ ක්‍රියාවලියක් ගොඩනැගීම හරහා වෙන්නේ තවදුරටත් මේ තත්ත්වය ගැටලුකාරී තත්ත්වයකට පරිවර්තනය වීම. අපි දන්නවා පහුගිය කාලවකවානුව තුළදී විශේෂයෙන්ම හෙක්ටර් කොබ්බෑගඩුව ගොවිකටයුතු පර්යේෂණ ආයතනය මැදිහත් වෙලා අධ්‍යයනයක් සිදු කරා. විශේෂයෙන්ම මේ සතුන් සහ මිනිසුන් අතර මේ තියෙන ඝට්ටනයක්. ඒකෙන්දි විශේෂයෙන්ම අවධානයට ලක් කරපු කරුණ තමයි මේ සතුන් ගම්වැදිලා වගාහානි සිදු කිරීම වලට සම්බන්ධයෙන් මොනවද ගන්න ඕන කරන්න පුළුවන් ක්‍රියාවලින් කියලා විශේෂයෙන්ම අධ්‍යයනයකට ලක් කරා. ඒකෙන් විශේෂයෙන්ම පරිසරවේදීන් විදිහට අපේ අදහස් ගණනාවක් අරගෙන වාර්තාවක් ඉල්ලීමක් පවා සිදු කරා. එතකොට මේ වාර්තාවේ පැහැදිලිවම සඳහන් වෙනවා මොන වගේ උපාය උපක්‍රමද ගන්න ඕනේ කියලා. ඒකෙන් විශේෂයෙන්ම අවධානයට ලක් කරලා තියෙනවා වනාන්තර පරිසර පද්ධතියක් විදිහට ආරක්ෂා කිරීමේ වැදගත්කම. ඊට අමතරව ඒකේ විශේෂයෙන් අවධානයට ලක් කළා අපි විසින් ඉදිරිපත් කරපු කරුණුත් එක්ක මේ වන විට ලංකාවේ වියලි කලාපයේ වගේම තෙත් කලාපයේ පුරාම ගම්මාන ආශ්‍රිතව විශාල වශයෙන් ශාක හිලීම් වලට ලක් කරනවා විවිධ ක්‍රියාවලින් වලට දැවුමේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා. අපි දන්නවා ওই ජංගම ඉරුම්හල් පාවිච්චි කරලා බහුල වශයෙන් ගම්මානවල තියෙන ශාක පව කපලා ඉවත් කරනවා. ඉතින්දී අපි වැඩිපුරම අවධානය ලක් කරලා තිනවා මොනබොක් වගේ ආයතන වලට වැඩිපුරම මේ මුදු දේව ලබා ගැනීම සිද්ධ කරනවා. ඉතින්දී ෆයිවුඩ් නිෂ්පාදනය කිරීම සඳහා තමයි ප්‍රධාන වශයෙන්ම මේවා ලබා ගන්න.
ඊට අමතරව අපි දන්නවා ඩීන්ඩු ප්‍රව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සමග දැව ඉන්ධන තාප බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අද වන විට ගම්මාන ආශ්‍රිතව තියෙන ශාක විශේෂ බහුලව කපලා ඉවත් කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ සියලුම දේවල් එක පැත්තකින් ගම්මාන ආශ්‍රිතව තියෙන මේ වනාන්තර එහෙම නැත්නම් හරිතාවරණයේ සීග්‍රයෙන් අඩු වෙනවා. අනිත් පැත්තෙන් වනාන්තර ආවරණයේ සීග්‍රයෙන් අඩු කරනවා. ඒ වගේම වනාන්තර පද්ධති කුට්ටිකරණයට ලක් වෙනවා. ඉතින් මේ සියලුම දේවල් හරහා මතුවෙන ගැටලුවකට තුවක්කුවකින් විසඳුම් සෙවීම හරහා සිද්ධ වෙන්නේ මේ தත්ත්වය තවදුරටත් සිද්ධ වෙලා අපි දන්නවා ඕනෑම ජීවි ගහණයක අවම ගහන ගණන්තය කියලා අගයක් තියෙනවා. මේ අවම ගහන ගණන්තය කියන අගය පහළ ගියොත් එහෙම ඒ ජීවි විශේෂ සීග්‍රයෙන් වද වීමේ තර්ජනයට ලක් වෙන්න පුළුවන්. මොකද හේතුව ගහන ගණන්තය අඩු වෙනවා. ඒ වගේම ස්වභාවික පද්ධති ප්‍රමාණය ඒ සතුන්ට අඩු වෙලා යනවා. මේ දෙකේම ප්‍රතිඵල විදියට බොහෝ ජීවි විශේෂ අපි දැන් සුලභ විදියට හඳුන්වන බොහෝ ජීවි විශේෂ සීග්‍රයෙන් වද වීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා මේ වනකොට අපි මේ කතා කරන මේ කාලවකවානුව තුළ මේ ආකාරයෙන් තීන්දුව తీරන ගන්න අතරතුරදී තවත් වනාන්තර හරණය සීග්‍රයෙන් සිද්ධ වෙන ව්‍යාපෘති අතිබහුතරයක් සිද්ධ වෙනවා. පෙරදී හේමන්ත විතානගේ මාත්‍ය සඳහන් කළා වගේ අපි දන්නවා වියලි කලාපයේ පුරා අද වන විට මේ ආකාරයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති මේ ව්‍යුහයක් ඇති කරලා ඒ කියන්නේ රක්ෂිත වනාන්තර හායනයට ලක් කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පරිවර්තනය කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ගම සමග පිළිසඳරක් වැඩසටහන තුළදී සමාජගත කරමින් යනවා. ඒ වගේම මේ සමාජයට වැරදි පූර්වාදර්ශයක් ලබා දෙනවා. රක්ෂිත වනාන්තර අවභාවිතා කිරීම සාමාන්‍යකරණයට ලක් කරමින් යනවා. ඒ විතරක් නෙවෙයි මහා පරිමාණයෙන්ම සමාගම් වලට ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය වාණිජ්‍ය ක්‍රියාවලින් සඳහා ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය සාමාන්‍යකරණය කරමින් යනවා. ඒකට එන ප්‍රතිවිරෝධතාවය වැළැක්වීම සඳහා විශේෂම පරිසර වේදීන් විදිහට වුණව කොටු කිරීමේ ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ තත්ත්වයන් සියල්ලකීම ප්‍රතිඵලයක් විදිහට අපිට දකින්න ලැබෙන්නේ තවදුරටත් මේ ඇති වෙන තත්ත්වයන් අනිමිනිස් කියනෝ විතරක් නෙමෙයි මේ සතුන් සහ අනිත් වනජීවීන් සහ මිනිසුන් අතර තියෙන ගැටනේ එන්න වැඩි වීම හරහා මේ වගේ තීන්දුව తీරන වලට තමයි රජය පෙළමින් පවතින්නේ. අපි දන්නවා වියලි කලාපීය ප්‍රදේශවල අද වන විට විශේෂම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අන්දකාඩුව ප්‍රදේශයේ සෝමාවතී ජාතික වනෝද්‍යානය සහ ත්‍රිකෝණමඩු ස්වභාව ආරක්ෂිතය ආශ්‍රිතව පිහිටලා තියෙන අක්කර 8500ක භූමිය අද වන විට අක්කර 50 සහ 100 බැගින් කොටස් වලට බෙදලා මහා පරිමාණයෙන්ම සමාගම් වලට බෙදාගෙන යනවා. ඒ වගේම සෝමාවතී ජාතික වනෝද්‍යානය අද වන විට මායින් විනාශ කරලා අක්කර 3000කට වැඩි භූමි ප්‍රමාණයක් මේ වන විට වෙනස් කරලි වෙලා ඒ ප්‍රදේශ වගාවීම් විදිහට ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් කරමින් යනවා. විශේෂයෙන්ම අලියතුන්ගේ වාසස්ථානයේම ප්‍රධාන වශයෙන්ම ඒ වගේම සමහර කොටස් තියෙනවා විල්ලු පරිසර පද්ධතිය වගේම පිටාර තැනි විදිහට පවතින ප්‍රදේශ. මොකද මේ විල්ලු පරිසර පද්ධතිය තමයි අලියතුන්ගේ විශේෂයෙන්ම ආහාර බිම් විදිහට වැඩි දායකත්වයක් ලබා දෙන ඒ හින්දාම තමයි සමහර කලාපවල විශේෂයෙන්ම මේ පොළොන්නරුව සහ යාසිත ප්‍රදේශවල දැනට පවතින මට්ටමින් හෝ අලිමිනිස්කේටම පාලනය වෙලා තියෙන්නේ මේ තත්ත්වයන් වල ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මේ පරිසර පද්ධති සීග්‍රයෙන් මේ ආකාරයෙන් වාණිජ්‍ය වගාවන් සඳහා වාණිජ්‍ය ක්‍රියාවලින් සඳහා ලබා දීම හරහා තවදුරටත් හානිකර තත්ත්වය වර්ධනය වීමක් සිද්ධ වෙනවා. එතකොට අපිට මේ වගේ මේ අක්කරයකට ලබා දෙන මේ ගිනියමි ලබා දීමේ ක්‍රියාවලිය තව ඉදිරියට යනකොට අක්කර භාගයක් තියෙන ගොවීන්ට පවා ලබා දෙන්න සිදුවෙන තත්ත්වයකට පරිවර්තනය වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා මේ වන විට අනුරාධපුරයේ මොණරාගල සහ බදුල්ල කියන දිස්ත්‍රික්ක තුනේ අක්කර 80000ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කරලා තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම ඉතින් සඳහන් කරලා තියෙන බඩේලිය ගාව සඳහා ලබා දෙන්න කියලා. මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලිපි මගින් දැනුම් දීලා තියෙනවා මේ අදාළ භූමි ප්‍රදේශ පෙන්වලා දෙන්න ඒකට ඒ ව්‍යාපෘතිය සඳහා නිදහස් කරනවා. මේ ව්‍යාපෘතිය සඳහා නිදහස් කරනවා කියන්නේ. එතකොට අපිට පේනවා මේ ක්‍රියාවලිය තව අක්කර 80000ක් අපිට අනුරාධපුරයෙන් මොණරාගලින් බදුල්ල දිස්ත්‍රික්ක වලින් අහිමි වෙනකොට ඒ වගේම අපි දන්නවා මේ වන විට කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක් ලබා දෙන සැලසුම් කරලා තියෙනවා. ඒකෙදි පළවෙනි අදියරේදී අක්කර 1000කට වැඩි භූමි ප්‍රමාණයක් ගොවීන් එක්ක ඒ ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය ගිවිසුම් ගත වෙලා ඉඩම් ලබා දීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. මේ වන විට විශේෂම විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම ආශ්‍රිත ප්‍රදේශවල මහා පරිමාණයෙම මේ සඳහා ඉලිපිහිලි කිරීම කටයුතු සිදු කිරීමෙන් පවතිනවා. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා ඇවන් ගාඩ් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඇවන් ඇග්‍රෝ සමාගම ඉල්ලීම් කරලා තියෙනවා බඩේලිය ගාව සඳහාම තවත් අක්කර 40000ක් ලබා දෙන්න කියලා. ඒකේ නියම ව්‍යාපෘතිය විදිහට අක්කර 50000 අක්කර 5000ක භූමියක් ලබා දෙන්න මේ වන විට සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ අහිමි වෙන ඉඩම් ප්‍රමාණය ඒ විතරක් නෙවෙයි අපි දන්නවා විශේෂයෙන්ම
මොණරාගල දිස්ත්‍රික්කයේ පැල්වත්ත සීනි සමාගමට අයිති භූමි ප්‍රමාණය තවදුරටත් පුළුල් කිරීම සඳහා අක්කර 7000ක් ලබා දෙන්න මේ වන විට මැනීම් කරලා ඒ සමහර භූමි ප්‍රදේශ මේ වන විට සකස් කරමින් පවතිනවා. ඒ අක්කර 7000ට අයිති භූමි ප්‍රදේශ. ඉතින් මේවා සියලුම භූමි ප්‍රදේශ සමහර ඒවා වියලි මික්ස සදාහරිත වනාන්තර, සමහර ප්‍රදේශ කටුපඳුරු සහිත ලදු කැලෑබිම්, ඒ විතරක් නෙමෙයි තෘණ භූමි පරිසර පද්ධතිය. මේ තෘණ භූමි පරිසර පද්ධතිය වලට විශාල හානි කරන කලාපය තමයි අද වන විට විශේෂයෙන්ම මේ පොල්ලපැද්ද රඹකැන්නෝය ප්‍රදේශය. රඹකැන්නෝය ප්‍රදේශයේ පළවෙනි අධියරේදී අක්කර 5426ක භූමියක් තමයි එලිපෙහෙලි කරලා සමාගම් 15කට කොටස් 15කට බෙන් කරලා සමාගම් 12කට ලබා දුන්නේ. ඒකට ලොකු බලපෑමක් කරනකොට විශේෂයෙන්ම පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළුව මේ ආදිවාසී නායකතුමන් ඇතුළු මේ කණ්ඩායම එකතු වෙලා ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග වලට යනකොට සහ මේ බලපෑම් ක්‍රියාවලිය ගොඩනගනකොට කැබිනට් අනුමැතිය අරගන්නවා අක්කර 2750ක භූමියක් බඩේලි ගෝගාව සඳහා ලබා දෙන්න. ඉතින් එතකොට අපිට පේනවා එක පැත්තකින් මේක නීති විරෝධී ආකාරයෙන් මේවා ක්‍රියාත්මක කරනවා, අනිත් පැත්තේ නීත්‍යානුකූල ස්වරූපයක් අරගෙන මේවා ක්‍රියාත්මක කරන්න ඕන කරන අනපනත් පවා සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාවලින් ගොඩනැංවීම සිද්ධ වෙනවා. මම හිතන්නේ ඉස්සෙල්ලා අපි දැක්කා ජගත් ගුණවර්ධන නීතිඥ මහත්මයා පැහැදිලි කරනවා මේ නීතිය කොහොමද අවභාවිතා කරමින් මේ ක්‍රියාවලියට අවශ්‍ය කරන යාන්ත්‍රණය සකස් කරන්න කියලා. දැන් මේ විදිහට තෙත් කලාපේ විතරක් නෙමෙයි. අද වන විට වියලි කලාපේ විතරක් නෙමෙයි. අද වන විට තෙත් කලාපේ මේ ආකාරයෙන් මහා පරිමාණයෙන්ම ඉඩම් අත්පත් කර ගැනීම යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වන විට අපි දන්නවා කලවාන ප්‍රදේශයේ විශේෂයෙන්ම ඔය මේ වැවගම ප්‍රදේශයේ එහෙම නැත්නම් වැවගම හා ඊට පස්සේ වැද්දගල ආශ්‍රිතව පිටලා තියෙනවා සුදු වැලිපත කියලිවලා වනාන්තර ප්‍රදේශයක් මේ කොටපල මේ ඒ ආශ්‍රිත විශේෂම අපි දන්නවා ඒ කොටස හඳුන්වනවා මේ සමාවෙන්න දෙල්ගොඩ වනාන්තර ප්‍රදේශය කියලා කියන්නේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයිති වැවගම සහ වැද්දගල ග්‍රාම නිලධාරී වසම් වලට අයිති වෙන ප්‍රදේශය සුදුවැලිපත කියලා තමයි මේ වනාන්තර ප්‍රදේශය හඳුන්වන්නේ. මේ ප්‍රදේශයේ අක්කර 10ක් පමණ මේ වන විට තේවගාව සඳහා ඉලිපෙහෙලි කරනවා. ඒතකොට සමස්ත ප්‍රමාණය ඉලිපෙහෙලි කරන්න සැලසුම් කරලා තියෙන ප්‍රමාණය තමයි මේ දෙල්ගොඩ මේ වනාන්තර පද්ධතිය සිංහරාජයේ වනාන්තර පද්ධතියත් එක්ක බැඳිලා තියෙන ප්‍රදේශය අක්කර 118ක භූමියක් තමයි එලිපෙහෙලි කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒකේ පළවෙනි අධියරේදී තමයි මේ වන විට අක්කර 10ක් සම්පූර්ණයෙන්ම එලිපෙහෙලි කරලා මේ වන විට අවසන් කරලා තියෙනවා. ඉතින් ඒකෝට පේනවා අපි තෙච් කලාපයේ එක පැත්තකින් මහා පරිමාණයෙන් වනාන්තර එලිපෙහෙලි කරනවා. වියලි කලාපයෙන් වනාන්තර අපි හිතනවට වැඩිය විශාල ප්‍රමාණයක් මේ වන විට එලිපෙහෙලි කරමින් යනවා. මේවා ප්‍රතිඵල විදියට අලිමිනිස් ගැටුම වර්ධනය වෙනවා. ඊට අමතරව සතුන් සහ මිනිසුන් අතර සිදුවන ඝට්ටනයන් තවදුරටත් වර්ධනය වෙනවා. ඒ හරහා කෘෂිකර්මාන්තයේ විද වැටෙනවා. ඒ කෘෂිකර්මාන්තයේ විද වැටීමේ ඒ ක්‍රියාවලිය හානිපූර්ණය කිරීම සඳහා එක පැත්තකින් මේ වගේ වනසතුන් ගම් වැදිලා වගාහානි කරනවා කියන තත්ත්වය මත ගිනියවි ලබා දෙන්න හදනවා. ඒ විතරක් නෙමෙයි මේ භූමි ප්‍රමාණය එන්නේ මේ වනාන්තර ඉපිහිලි කරලා මේ ක්‍රියාත්මක වෙන්න එක පැත්තකින් අපේ ඵලදායීතාවය දැනට තියෙන වගාබිම් වල ඵලදායීතාවය විද වැටෙනවා. මොකද ඒකට එක පැත්තකින් බලපානවා කාලගුණික දේශගුණික විපර්යාස විතරක් නෙමෙයි ජලය ඉන්සිපරිදි ලබා ගන්න බැරි වෙනවා. ජල පෝෂක ප්‍රදේශයේ ඉන්න අඩුවීමේ ප්‍රතිඵලයක් විදිහට ජල මාධ්‍යකරණය වගා කර ගන්න බැරි වෙනවා. ඒතකොට ඒකට උපාය උපක්‍රමයේ විදිහට වර්තමාන රජය පාවිච්චි කරන්නේ තවදුරටත් මේ වගාබිම් ප්‍රමාණය පුළුල් කිරීම. එතකොට වුන් හිතන්නේ කොයිම වෙලාවක තවදුරටත් වගාබිම් ප්‍රමාණය පුළුල් කරන්න මේ ප්‍රශ්නය තවදුරටත් උග්‍ර මට්ටමකට පරිවර්තනය වෙනවා කියලා. ඉතින් විශේෂයෙන්ම පරිසර වේදීන් විදිහට පරිසර සංවිධාන විදිහට අපි විශේෂයෙන්ම අවධානය ලක් කරනවා මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන් සිදු කරන්න එපා. මේක සම්පූර්ණයෙන්ම නතර කරන්න. ඒ විතරක් නෙමෙයි අපි විශේෂයෙන්ම ඉල්ලනවා 1987 විවස්ථා ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමක් පත් කරලා එහෙම නැත්නම් ඉඩම් කොමිසමක් පත් කළා ඉඩම් විශේෂයෙන් සඳහන් වෙන්නේ ඉඩම් කොමිසමක් පත් කළා මේ ඉඩම් භාවිත රටාව පිළිබඳව තීන්දුව අරගෙන සැලසුමක් සකස් කළා ප්‍රතිපත්තිමය ව්‍යුහයක් මත අපේ රටේ භූමි භාවිත ක්‍රියාවලියක් ඇති කරගන්න. රක්ෂිත වනාන්තර විදිහට ඒ වගේම ජල පෝෂක පද්ධති විදිහට ඒ වගේම භූගෝලීය තත්ත්වයන් විශේෂයෙන්ම අපි දන්නවා භූ විෂමතාවය ඒ වගේම නායයන් ඒ වගේ තත්ත්වයන් පාලනය කරන්න තියෙන වනාන්තර සහ තෘණ භූමි පද්ධති ඒ ආකාරයෙන් ආරක්ෂා කරන අතරතුරදී තමයි අපේ කෘෂිකර්මාන්තය ඒ වගේම සංවර්ධනය එකිනෙකට බද්ධ කරලා ගෙනියන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ටික එකිනෙකට වියුක්ත වෙච්ච එහෙම නැත්නම් එකිනෙකට වෙන් වෙච්ච සාධක විදිහට ක්‍රියාත්මක කරන්න එපා. නිවැරදි භූමි භාවිත සැලසුමකට අනුව මේක ක්‍රියාත්මක කරන්න කියන විශේෂම අවධානය කිරීම තමයි අපි අවසාන වශයෙන් කරන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සජීව ජානකර මහත්මයාට.
මම හිතන්නේ අපි කාලයක් තිස්සේ මේ වන සංරක්ෂණයට වන සංහාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ මේ වෙනකොට සිද්ධ වෙන හඬ නගමින් සිටියා. පසුගිය දවස්වල හමුදාපතිතුමා මේ වගේම පුවත්පත් සාකච්ඡාවක් හරහා කියා සිටියා වන සංහාරයක් සිද්ධ වන විනාශයක් සිද්ධ වෙනවා. මේ වන විනාශය ආරක්ෂක ලේකම්තුමා තමයි කිව්වේ. ආරක්ෂක ලේකම්තුමා කිව්වේ වන විනාශයක් සිද්ධ වෙනවා. නමුත් මේ ස්ථාන වලට ගිහින් බැලුවාම මේ අයට බලපත්‍ර තියෙනවා කියලා. ඒක ඉතාම පැහැදිලි සමහර ස්ථාන වලට පොතුවිල් වගේ තැන් වලට ගියාට පස්සේ ඒවා ඉතාමත් කූට ක්‍රමවේද හරහා පසුගිය දශකයේ පුරාම මේ වර්තමානයේ විතරක් නෙවෙයි සිද්ධ වෙලා තිබුණේ පසුගිය දශකයේ පුරාම එවැනි කූට ලේඛන සකස් කරමින් මේ වනාන්තර අල්ලාගෙන තිබුණා. එතකොට මේ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහයක් තිබෙනවයි කියන එක අතිශය පැහැදිලි කියන එක මම හිතන්නේ අපිට විශ්වාස කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම පොලිසිය භාර අමාත්‍යවරයා විදිහට සරත් වීරසේකර අමාත්‍යවරයා මේ වෙන විට කාර්යාංශයක් පිටවලා 1997 කියන දුරකථන අංකය ලබා දීලා තිනවා ශනිකව යම් කිසි කෙනෙක්ට ඒ සඳහා දැනුම් දෙන්නට පුළුවන් කියලා. මේ දෙකෙන් ඉතාමත් පැහැදිලි ඔවුන් දෙදෙනාම මේ වෙනකොට පිළි අරගෙන තිනවා ලංකාවේ වනාන්තර විනාශයක් සිද්ධ වෙමින් පවතිනවායි කියන එක පිළිබඳව. ඒ නිසා මේ අවස්ථා දෙකම ඔබට භාවිතා කරන්න පුළුවන් වෙයි ජනතාවට මේ ප්‍රශ්නය පිළිබඳව කතා කරන්න. මොකද මේක මේ වනාන්තරවල විනාශය පිළිබඳව කතා කළ යුත්තේ පරිසරවේදීන් කිහිප දෙනෙක් විතරක් නෙවෙයි. මේ රටේ සියලු ජනතාව කතා කළ යුතුයි. මොකද මේ රටේ සියලුම ජනතාවට අයිති වනාන්තර තමයි සජීව චාන්ද්‍ර මහත්මයා කියපු 17ක් විතර වෙන මියලි කලාපයේ වනාන්තරත් 3ක් විතර වෙන තෙත් කලාපයේ වනාන්තරත් ආසන්න වශයෙන් 20කට අඩුවෙන් තමයි සත්‍ය වනාන්තර මේ රටේ තියෙන්නේ. ඉතින් ඒවා විනාශ කරපු වනාන්තර. දැන් ඔබ දන්නවා ෆයිනස් කැලේකට යුකලිප්ටස් තීන්දුව තැනකට ගිහින් බලුවාම ඔය කියන ජෛව විවිධත්වයක් නැහැ. කුරුල්ලෙක්ට කූඩුවක්වත් හදාගන්න පුළුවන් කමක් නැහැ. දැන් එවැනි වනාන්තර කියලා තවදුරටත් අපි ප්‍රෝඩාවකට රැවටිලා සිටින්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි දන්නවා සිංහරාජයේ හෝ එහෙම නැත්නම් බියලි කලාපයේ වුණත් විල්පත්තු වගේ තැනකට නැත්නම් නකල්ස් වගේ තැනකට ගියාම මොකද්ද මේ ඉහළ කඳුකරයේ තියෙන ෆයිනස් වනාන්තරයක් කියලා අපි කිව යුතුද කියලා. ඉතින් ඒක ප්‍රෝඩාවක් ඇත්තටම. නමුත් අපිට හරිත ආවරණයක් මේ විදිහට තියනවා වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක අපේ විතරක් අයිතියක් නෙවෙයි මේ රටේ ඉන්න සියලුම අයගේ දුවදරුවන්ට ඉදිරි කළ යුතු සම්පතක් විදිහට තමයි අපි විශ්වාස කරන්නේ. 80%ක් රටේ තියෙන වනාන්තර විනාශ කළ දියුණු වෙන්න බැරි ජාතියකට ඉතිරි 20% වනාන්තර විනාශ කළා දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක මේ වවන්නේ බඩේරිකු වවලා මම හිතන්නේ බනාරා රිපබ්ලික් එකකට වඩා නිකන් බඩේරිකු රිපබ්ලික් එකක් කරගෙන යන්නේ මේ රට. ඉතින් මේ බඩේරිකු ඇත්තටම කනවද අපි දකින්නේ බඩේරිකු මේ රටේ පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට ඔබ හිතනවා ඇති සමහර කාලවල මේ පාරයිනේ තම්බල තියෙන රුපියල් 20ක් තියෙන බඩේරිකු කරලයි මේකේ. එහෙම නෙවෙයි මේ සත්ව ආහාර වල තමයි මේ විශාල වැදගත්කමක් තියෙන වනාන්තරයක් විනාශ කරන්නේ. ඒතකොට එවැනි වනාන්තරයක් විනාශ කළා මේ බඩේරිකු වගේ භෝගයක් අපි හදිය යුතුද? එහෙම නැත්නම් ඒ වනාන්තර ටික අපේ සංචාරක කර්මාන්තයේ ඇතුළු ඒ වගේම ජල පෝෂකයක් විදිහට ඒ වගේම සතුන්ගේ වාසභූමි විදිහට තියාගෙන බඩේරිකු හදන රටකින් මේක ගෙනල්ලා දෙන්න පුළුවන් මීට වඩා හරිම ලාභයකට. අපි සීනි වවන්න වනාන්තර විනාශ කරනවා වගේ තමයි සීනි ඉතාම ලාභයි පිටරටින් කියන එක. නමුත් අර අපේ ලංකාවේ හදපු වල සීනි ගන්න ඕනයි කියලා මානසිකත්වය නිසා අපි කලාවල බඩේ මේ උපකව දැන් දිමාලියදී හෙක්ටාර අකර 65000 කපල මේ බඩේට වවන්නේ යනවා. මේ සුගර් කේන් අද උප්පවන්නේ යනවා. මේවා සාධාරණීකරණය කරන්න බැහැ. මේ තියෙන ආර්ථික පාරිසරික ජෛව විවිධත්ව වටිනාකම සලකලා බැලුවොත් එimhe මේ බඩේරිකු වගේ දෙයකට විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම දැන් පහුගිය කාලය තුල කොල්ලේපැද්දී අපි වනාන්තර විනාශය සම්බන්ධයෙන් අධිකරණයට නඩුවක් අරගෙන ගියා. නමුත් අවාසනාවකට වගේ මේ නඩුව දැම්මට පස්සේ මහවැලියේ ඉහළ නිලධාරීන් තුදෙනෙක් ගිහිල්ලා එහි පැමිණිලි කරුවන්ට ඒ වගේම ආදිවාසී නායක වන්නේ නැත්තට පවා කතා කළා තුන මේ නඩුව ඉල්ලාස් කරගන්න කියලා. ඔවුන් කියලා තියෙන්නේ අපි කපපු වනාන්තර අපි ආපහු වවලා දෙන්නම් ඕගොල්ලන්ට. අපි ඒකට පැල දෙන්නම් කියලා. දැන් අපි ඒ සඳහා යම්කිසි කාලයක් දුන්නා. අපි මාසයක කාලයක් දුන්නා මේ සඳහා යන්ත්‍ර වාසිය කරලා මාසයක කාලයක් දුන්නා මේක තීරණය නිවැරදි කරගන්නට.
ඒතකොට එහෙම කරන්නේ නැතුව අධිකරණයට නඩුවක් ගියාට පස්සේ එවැනි බලපෑම් කරන එක වැරදි කියන එක අපි විශ්වාස කරනවා. ඒතකොට නායකතුමා ඒක පිළිබඳව තදින් පෙනී හිටියා. අපි කාලයක් දුන්නා. දැන් අපිට ඒක කරන්න දෙයක් නැහැ. දැන් අපිට අධිකරණමය වශයෙන් තමයි මේ තීන්දුව ගන්නට සිද්ධ වෙන්නේ කියලා ඉවරලා. එතකොට මම හිතන්නේ අර සෝමාවතී විශාල විනාශයක් මේ පහුගිය දවස්වල සිදු වුණා. ඉතින් මම හිතන්නේ අපිට මේ පරිසර සංහාරයට එරෙහි සංරක්ෂණ සංවිධාන විදිහට එකතු වෙලා වැඩ කරන්නට මේ හේතු සියල්ලම තිබෙනවා. ඉතින් මේක සංවිධාන විතරක් නෙවෙයි මේ රටේ සියලු පරිසරය වෙනුවෙන් හිතන, ඒ වගේම අනාගත පරපුර වෙනුවෙන් සිතන, ඒ වගේම අනාගත පරපුර බිහි කරන වැඩිහිටියෝ සියලුම දෙනාගේ යුතුයකමක් තමයි මේ අවස්ථාවේදී මේ පිළිබඳව හඬක් නගන එක. ඔබේ නියෝජිතයාට කියන්න මේ කරන විනාශය වැරදි කියලා. මම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ 225ම ඔය නැත්තම් මේ වර්තමාන රජයේ පාලක රජයේ ඉන්න සියලුම දෙනාම මේවට සම්බන්ධ නැහැ. අපිට හැම තැනකම දකින්න හම් වෙන්නේ නම් කීපයක් විතරයි. හැම දිස්ත්‍රික්කයකම එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි මේ විනාශයන් වලට මුල් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අයව මේ විනාශය නතර කිරීම මම හිතන්නේ ජනාධිපතිතුමාගේ වගේම ඡන්දදායක වන ඔබගේ යුතුයකමක්. ඒ නිසා ඔබ හැමෝටම යුතුයකමක් තියෙනවා. මේක මේ අපි කීප දෙනෙක්ට බාර දීලා මෙන්න අපේ වනාන්තරයේ කපන එකත් ඔය පරිසරවේදී කීප දෙනා කෑ ගහලා බේරගනී කියලා එහෙම හිතාගෙන කටයුතු කරන එක වැරදි. ඒක ඔබ අද නෙවෙයි සමානක් කළාට තව වසර 5කින් 10කින් ඔබ තේරුම් ගනීවි. ඔබ නිහඬව සිටීමේ වැරද්ද මොකක්ද කියලා. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට, සාමකාමී ආකාරයට ඔබගේ විරෝධය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම මේ රටේ ඉන්න පරිසරයේ වෙනුවෙන් තියෙන වගේම ජනතා නියෝජිතයන් සියලුම පක්ෂවල ජනතා නියෝජිතයන් අප ඉල්ලා සිටිනවා මේ පිළිබඳව වහාම අවධානය යොමු කරලා මේක නිවැරදි කරන්න. ගහක් හැදෙන්න ඔය විල්පත්තුව හෝ ඒ වගේ දෙයක් ගහක් හැදෙන අවුරුදු 1500ක් 2000ක් එහෙම නැත්නම් සමහර කලට තෙත් කලාපේ නම් මිලියන ගාණක්, සිංහරාජය වගේ වනාන්තරයක් අවුරුදු මිලියන ගාණක්. එතකොට ඒක නැවත කොච්චර පැලෑටි වැව්වත් කොච්චර ගස් වැව්වත් ඒක අපිට ලබා ගන්නට බෑ. වනාන්තරයක් කියලා කියන එක මේ තනින් තන ගස් කීපයක් ඉඳලා ලබා ගන්න පුළුවන් කමක් නෑ. ඔබට ඔබගේ අර ඉමෝෂන්ස් අපේ ආවේගයන් අඩු කරගන්න අපිට හොඳයි. හරි මම පාවිච්චි කරන ඔක්සිජන් ප්‍රමාණය උරා ගන්න මම ගස් පැල ටිකක් ඉන්දුවයි කියලා කෙනෙක්ට සන්තෝෂ වෙන්න පුළුවන්. ඒකෙන් පරිසර පද්ධතියක් හැදෙන්නේ නෑ. ඒකෙන් අර පරිසරයේ තියෙන සියලු ඔය පරිසර පද්ධතියක මේ පොළොව බැලුවොත් මේකේ තියෙන බැක්ටීරියා ඇතුළු මේ සියලුම දිලීර මේ සියලුම දේවල් වලින් දෙකට ශාක වලට එනකම් මිලියන ගාණක් විශේෂ මිලියන ගාණක් සත්තු ජීවත් වෙන මේ ඔක්කොම ටික හදන්න ඔබට පැලයක් නිර්මාණය කරලා පැලයක් හදලා අවුරුදු ගාණක් තිස්සේ බලාගෙන ඉඳලා එහෙම කරන්න බෑ. ඒක නිසා මම හිතන්නේ කපන වනාන්තර කපන එක නතර කරලා තමයි අපි පැල ටික හින්දන්න ඕනේ. ඒක නිසා මම හිතන්නේ අපි හැමෝම බොහොම ස්තුතිවන්ත වෙනවා. හැමෝටම ප්‍රශ්න අහන්න අවස්ථාවක් අපි ලබා දෙන්න කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් කියන්න කැමතියි මේ අත්සන් කළ නැති මාධ්‍ය අය ඉන්නවා නම් අත්සන් කරන්න මොකද ඔබේ සම්බන්ධතා දිගින් දිගට පවත්වාගෙන යාම අපිට වැදගත් වෙනවා. ඒ වගේම මේ වගේ මාධ්‍ය සාකච්ඡා සහ ක්‍රියාකාරකම් කීපයක් ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙන. ඒ සඳහා ඔබ සියලුම දෙනාගේම උදව්ව උපකාරය සහ මේ ලබා දෙන සහයෝගය අපිට දිගින් දිගටම අවශ්‍ය වෙනවා. ඔබට ප්‍රශ්න අහන්න අවස්ථාවක් තිබෙනවා. මේ කරුණු ඉදිරිපත් කරපු අය හැමෝම මේ ස්ථානයේ රැඳී සිටිනවා.